දරුවනි අපි දැන් සාකච්ඡා කරමින් යන්නේ කළමනාකරණ ගිණුම්කරණය සම්බන්ධව එහි දෙවන පරිච්ඡේදය. පළවෙනි ඒකකය තුලින් අපි හඳුනාගත්තා කළමනාකරණ ගිණුම්කරණය පැහැදිලි කර ගැනීම, කළමනාකරණ ගිණුම්කරණය කියන්නේ මොකක්ද? කළමනාකරණ ගිණුම්කරණයේ අවශ්‍යතාවය, ඒ වගේම මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය අතර වෙනස්කම්. ඒකම අපි ඊළඟ පරිච්ඡේදය තුලින් හඳුනාගත්තා කළමනාකරණ ගිණුම්කරණයේදී වැදගත් වන පිරිවැය ආශ්‍රිත යෙදුම්. පිරිවැය කියන්නේ මොකක්ද? පිරිවැය ඒකකයක් කියන්නේ මොකක්ද? පිරිවැය මධ්‍යස්ථානයක් කියන්නේ මොකක්ද? ඒ වගේම පිරිවැය මූලිකාංග හඳුනා ගැනීම කළා. අද ඒකකයේ තුලින් අපි බලාපොරොත්තු වන්නේ මුලින්ම පිරිවැය වර්ගීකරණය සිදු කිරීම කරන්න. ළමයි කළමනාකරණ අවශ්‍යතාවයන්ට අනුව පිරිවැය වර්ගීකරණය කරන්න පුළුවන් විවිධ ආකාර තිබෙනවා. කළමනාකරණ ගිණුම්කරණයේදී කළමනාකරණ අවශ්‍යතා පදනම් කරගෙන අපි පිරිවැය කොටස් කරනවා. පිරිවැය වර්ගීකරණය කරනවා. මේ සඳහා යොදාගත හැකි ප්‍රධානම පදනම් තුනක් තියෙනවා. එකක් අපි කියනවා තොග තක්සේරු කිරීමේ පරමාර්ථය අනුව පිරිවැය වර්ග කිරීම. තොග තක්සේරු කිරීම පරමාර්ථ කරගෙන පිරිවැය වර්ග කිරීම. දෙක තීරණ ගැනීම සඳහා පිරිවැය වර්ග කිරීම. තීරණ ගැනීමේ කාර්යය පදනම් කරගෙන පිරිවැය වර්ග කිරීම. තුල පාලන කාර්ය සඳහා පිරිවැය වර්ග කිරීම. පාලන කාර්ය කියන එක පදනම් කරගෙන පිරිවැය වර්ග කිරීම. මේ අනුව අපි පිරිවැය වර්ගීකරණය යටතේ කළමනාකරණ ගිණුම්කරණය තුල පිරිවැය වර්ගීකරණය යටතේ අපි මේ පදනම් තුනකට අනුව පිරිවැය වර්ග කරන ආකාරය අධ්‍යයනය කරන්න අවශ්‍යයි. අපි යනු ඉස්සලාම් බලමු පළවෙනි එක තොග තක්සේරු කිරීමේ පරමාර්ථය අනුව පිරිවැය වර්ග කිරීම. ඔබ දන්නවා ව්‍යාපාර ආයතනයක තොගය කියන එක ඉතාම වැදගත් සාධකයක්. ගිණුම් කාලච්ඡේදයේ අවසානයේ පවතින තොගය තමයි අපි තක්සේරු කිරීම කරන්නේ. තොග අගය කිරීම කරන්නට ඕනේ. ඒ නිසා මේ ව්‍යාපාරික තොගය කියන්නේ ඉතාමත් වැදගත් සාධකයක්. තොගේ යම්කිසි වටිනාකමකින් වෙනස් වුවද ඒ කෙලින්ම බලපාන ලාභයට. තොගය හා ලාභය අතර තියෙන ඍජු සම්බන්ධතාවයක්. ඒතර ලාභය ගණනය කිරීම කරන්නේ මූල්‍ය ගිණුම්කරණය. ව්‍යාපාරයේ යම්කිසි කාලච්ඡේදයක් අවසන් වුණාම මේ කාලච්ඡේදයට අදාළ ලාභය ගණනය කිරීම කරන්නේ මූල්‍ය ගිණුම්කරණය. නමුත් ලාභය ගණනය කිරීම සඳහා අවශ්‍ය කරන තොග තක්සේරු කිරීම කර දෙන්නේ කළමනාකරණ ගිණුම්කරණයේ පිරිවැය ගිණුම්කරණ කාර්ය තුලින්. පිරිවැය ගිණුම්කරණය හරහා තමයි මූල්‍ය ගිණුම්කරණයට අවශ්‍ය කරන තොගය තක්සේරු කිරීම කර දෙන්නේ. ඒ නිසා මේ තොගය අගය කිරීම කළමනාකරණ ගිණුම්කරණය විසින් කරනවා. එහි පිරිවැය ගිණුම්කරණය කියන අංශය විසින් ව්‍යාපාරවල තොග අගය කිරීම කාර්යය කරනවා. මේ තොග අගය කිරීමේ කාර්ය පරමාර්ථ කරගෙන ව්‍යාපාරික පිරිවැය අපිට පුළුවන් බෙදන්න තවත් අණු කොටස් දෙකකට. අණු කොටස් දෙකක් කියන අණු පදනම් දෙකකට. එකක් අපි කියනවා නිෂ්පාදන පිරිවැය හා කාලච්ඡේද පිරිවැය කියලා එක වර්ගීකරණයක් එනවා. තව වර්ගීකරණයක් එනවා ඍජු පිරිවැය හා වක්‍ර පිරිවැය කියලා. මේ බලන්න තොග තක්සේරු කිරීම පරමාර්ථය සඳහා පිරිවැය වර්ග කිරීම. තොග අගය කිරීමක් සඳහා තොරතුරු ලබා ගන්නේ පිරිවැය ගිණුම්කරණයෙන්. කිව්වනේ මූල්‍ය ගිණුම්කරණය වුණාට තොග වාර්තාකරණය කරන්නේ තොග අගය කිරීම සඳහා වන තොරතුරු ලබා ගන්නේ පිරිවැය ගිණුම්කරණය මගින්. පිරිවැය ගිණුම්කරණය කියන්නේ කළමනාකරණ ගිණුම්කරණ පද්ධතියේ එක අංශයක්. මේ අනුව තොග අගය කිරීමේ පරමාර්ථය මුල් කරගෙන පිරිවැය බෙදන්න පුළුවන් මෙන්න මේ දෙවිදියට නිෂ්පාදන පිරිවැය සහ කාලච්ඡේද පිරිවැය කියලා එක වර්ගයක් වශයෙන් උත් ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියලා එක වර්ගයක් වශයෙන් උත් දෙවිදිහකට පිරිවැය වර්ගීකරණය කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම බලමු නිෂ්පාදන පිරිවැය හා කාලච්ඡේද පිරිවැය කියලා කියන්නේ මොකක්ද? මේ දෙක දැනටමත් අපි දන්නා හඳුනන දෙකක්. නිෂ්පාදන පිරිවැය කියන්නේ බොහොම සරලව කිව්වොත් යම්කිසි කාල පරිච්ඡේදයක් තුලදී ව්‍යාපාර ආයතනයක් විසින් නිෂ්පාදනය කරන ලද නිමි භාණ්ඩ වෙනුවෙන් වැය වූ පිරිවැය අපි කියනවා නිෂ්පාදන පිරිවැය කියලා. යම්කිසි කාල පරිච්ඡේදයක් තුලදී ව්‍යාපාර ආයතනයක් විසින් නිෂ්පාදනය කරන ලද නිමි භාණ්ඩ වෙනුවෙන් වැය කරන ලද පිරිවැය අපි කියනවා මොකද්ද? නිෂ්පාදන පිරිවැය. මේ නිෂ්පාදන පිරිවැයට අයත් වෙනවා ප්‍රධාන පිරිවැය වර්ග දෙකක්, ප්‍රධාන පිරිවැය කොටස් දෙකක්. එකක් තමයි ප්‍රාථමික පිරිවැය. නොත් ඍජු පිරිවැය. ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය සහ ඍජු වෙනත් වියදම් වලින් සැදුම්ලත්
ප්‍රාථමික පිරිවැය නිෂ්පාදන පිරිවැය එක කොටසක්. නිෂ්පාදන පිරිවැය දෙවන කොටස තමයි නිෂ්පාදන පොදුකාර පිරිවැය හෙවත් කම්මල් පොදුකාර පිරිවැය. කියන්නේ කර්මාන්ත ශාලාව තුළ දරන ලද වක්‍ර වියදම් වල එකතුව. නේද? ඔය ආකාරයට අපි නිෂ්පාදන පිරිවැය හඳුනා ගන්නවා. මෙතන නිෂ්පාදන පිරිවැය යනු භාණ්ඩා සේවා නිෂ්පාදනයේ වෙනුවෙන් දරන ලද මුළු පිරිවැය. මේට ප්‍රාථමික පිරිවැය සහ නිෂ්පාදන පොදුකාර පිරිවැය ඇතුළත් වෙනවා. පැහැදිලිද? ඒ තොග තාක්ෂීරුකරණය සඳහා දරන ලද එක පිරිවැය වර්ගීකරණය කරන එක පදනමක් නිෂ්පාදන පිරිවැය හා කාලච්ඡේද පිරිවැය කියන එක. ඉතින් නිෂ්පාදන පිරිවැය කියන්නේ වර්ෂයක් තුළදී කාලච්ඡේදයක් තුළදී නිපදවන ලද නිමි භාණ්ඩ වෙනුවෙන් දරන ලද පිරිවැය නේද? ඒට ඇතුළත් වෙනවා ප්‍රාථමික පිරිවැය හා නිෂ්පාදන පොදුකාර පිරිවැය. දෙවෙනි එක තමයි කාලච්ඡේද පිරිවැය. කාලච්ඡේද පිරිවැය කියලා කියන්නේ කිසියම් කාලච්ඡේදයකට එරෙහිව කිසියම් කාලච්ඡේදයක් තුළදී ආදායමට එරෙහිව කපහරන ලද වියදම් අපි කියනවා කාලච්ඡේද පිරිවැය කියලා. තව විදිහකින් කිව්වොත් කිසි කාලච්ඡේදයක් තුළදී ලාභය ගණනය කරනකොට ආදායම් ප්‍රකාශනයට නැත්නම් ලාභාලාභ ගිණුමට හර කරන වියදම් අපි කියනවා කාලච්ඡේද පිරිවැය කියලා. අපි කියන්නේ බෙදහැරීමේ වියදම්, පරිපාලන වියදම්, මූල්‍ය වියදම්, වෙනත් වියදම් ඒ කාලච්ඡේද පිරිවැයන්ට උදාහරණ. මේ බලන්න යම් ගිණුම් කාලච්ඡේදයක ආදායමට එරෙහිව ලාභාලාභ ගිණුමට හෙවත් ආදායම් ප්‍රකාශනයට හර කරන පිරිවැය කාලච්ඡේද පිරිවැය කියලා හඳුනා ගන්නවා. දැන් මෙතින්ද මේ කාලච්ඡේද පිරිවැය නිෂ්පාදන පිරිවැය වෙන්කර හඳුනා ගැනීමේ තොගාගේ කිරීමේ පරමාර්ථය මේකයි. තොගය අගය කරනකොට අපි අනිවාර්යයෙන්ම නිෂ්පාදන පිරිවැය තොගාගේ කිරීමේදී සැලකිලිට ගන්නවා. වර්ෂය තුළ නිෂ්පාදනය කරන ලද භාණ්ඩ විනය වැය කළ නිෂ්පාදන පිරිවැය ඉතිරි තොගේ වටිනාකම ගණනය කිරීමේදී සැලකිලිට ගන්නවා. දැන් අපි ඒකක 10000ක් නිෂ්පාදනය කළා නම් ඉන් ඒකක 5000ක් එකක 8000ක් විකුණන එක 2000ක් ඉතිරි නම් ඉතිරි ඒකක 2000යි පිරිවැය ගණනය කරනකොට දරන ලද නිෂ්පාදන පිරිවැය සැලකිලිට ගන්නවා. කාලච්ඡේද පිරිවැය කියලා කිව්වේ අපි ආදායම් ප්‍රකාශනයට ආදායමට එරෙහිව කපහරන වියදම්නේ. ආදායමට එරෙහිව ලාභාලාභ ගිණුමට නැත්නම් ආදායම් ප්‍රකාශනයට හර කරන වියදම්. කාලච්ඡේද පිරිවැය කිසි විටකත් අපි තොග අගය කිරීම සඳහා සැලකිලිට ගන්නේ නැහැ. ඉතිරි තොගේ පිරිවැය ගණනය කරනකොට කාලච්ඡේද පිරිවැය ඊට ඇතුළත් කරන්නේ නැහැ. ඒකයි කාලච්ඡේද නිෂ්පාදන පිරිවැය හා කාලච්ඡේද පිරිවැය වශයෙන් වෙන් කරගන්නේ. තොගක අගය කිරීමේ කාර්යයේදී සැලකිලිට ගනු ලබන්නේ නිෂ්පාදන පිරිවැය. කාලච්ඡේද පිරිවැය කිසි විටකත් ඉතිරි තොගේ පිරිවැයට ඇතුළත් කරන්නේ නැහැ. පැහැදිලි නේද? මේ බලන්න කිසියම් ගිණුම් කාලච්ඡේදයක ආදායමට එරෙහිව ලාභාලාභ ගිණුමට හෙවත් ආදායම් ප්‍රකාශනයට හර කරන පිරිවැය කාලච්ඡේද පිරිවැය වෙයි. මෙම කාලච්ඡේද පිරිවැය තොග වටිනාකමට ඇතුළත් කළ නොහැකිය. කාලච්ඡේද පිරිවැයන් සඳහා උදාහරණ තමයි බෙදහැරීම් පිරිවැය, පරිපාලන පිරිවැය, මූල්‍ය පිරිවැය, තව කිව්වොත් වෙනත් පිරිවැය. දැන් මේ තොග අගය කිරීමේ පරමාර්ථය සඳහා තොග අගය කරන මේ පදනම් දෙක, ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැය සහ කාලච්ඡේද පිරිවැය සම්බන්ධව අපිට තවදුරටත් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. අපිට පුළුවන් මේ තොග අගය කිරීමේ පරමාර්ථය සඳහා පිරිවැය බෙදුව ආකාරය, කියන්නේ නිෂ්පාදන පිරිවැය සහ කාලච්ඡේද පිරිවැය සම්බන්ධ මේ විදිහට විස්තර කරන්න පුළුවන්. දැන් ව්‍යාපාරික මුළු පිරිවැය ගත්තාම අපිට මෙහෙම කොටස් දෙකකට බෙදන්න නේද? එකක් තමයි නිෂ්පාදන පිරිවැය. දැන් මේ වර්ගීකරණයේදී මුළු නිෂ්පාදන පිරිවැය අනිත් එක මොකද්ද? කාලච්ඡේද පිරිවැය. කාලච්ඡේද පිරිවැයකට තව නමක් කිව්වොත් එන මොකද්ද? නිෂ්පාදන නොවන පිරිවැය. නිෂ්පාදන නොවන පිරිවැය තමයි මේ කාලච්ඡේද පිරිවැය කියලා නේද? එතකොට දැන් වර්ෂය තුලදී නිෂ්පාදනය කරන ලද පිරිවැය, නිෂ්පාදනය කළ ලද නිමි භාණ්ඩ වෙනුවෙන් දරූ පිරිවැය, දැන් නිෂ්පාදන පිරිවැය අවසානයේ මොකද වෙන්නේ? දැන් නිෂ්පාදන පිරිවැය තියෙන වර්ෂය තුලදී නිමි භාණ්ඩ වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ වෙනුවෙන් මේ නිෂ්පාදනය කරන ලද භාණ්ඩ වලට මොකද වෙන්නේ? බොහෝමයක් භාණ්ඩ විකුණුම් බවට පත් වෙනවා. අනෙක් තොගය අනෙක් භාණ්ඩ ඉතිරි තොගය බවට පත් වෙනවා.
තොර නිෂ්පාදන පිරිවැය අවසානයේදී කොටසක් විකුණුම් බවට පත් වෙනවා. ඒ විකුණුම් බවට පත් වෙන තොගේ පිරිවැයට මොකද්ද අපි කියන්නේ? විකුණුම් පිරිවැය. කොටසක් ඉතිරි වෙනවා. ඉතිරි තොගේ වටිනාකමට මොකද්ද අපි කියන්නේ? ඉතිරි තොගේ පිරිවැය. ඒ නිසා අපි මේ නිෂ්පාදන පිරිවැය අපි මෙහෙම ඒක අවසානයේ පරිවර්තන වෙනවා මේ විදිහට. නිෂ්පාදන පිරිවැය කොටසක් විකුණුම් බවට පත් වෙනවා නේ. විකුණුම් ඒ කියන්නේ විකුණුම් පිරිවැය වෙනවා නේද? නිෂ්පාදන භාණ්ඩ කොටසක් විකුණනවා අනිවාර්යයෙන්ම. නිපදවන භාණ්ඩ ගබඩාව තුල තියාගන්නේ නැහැ දිගින් දිගටම නේ. අනිවාර්යයෙන්ම කොටසක් විකුණුම් බවට පත් වෙනවා. ඒ විකුණුම් බවට පත් වුණාම මේක විකුණුම් පිරිවැය බවට පත් වෙනවා. ඊළඟට කොටසක් ඉතිරි වෙනවා. ඒතර ඒක ඉතිරි තොගේ පිරිවැය වෙනවා. ඉතිරි තොග පිරිවැය. තොර නිෂ්පාදන පිරිවැය අවසානයේ විකුණුම් පිරිවැය හා ඉතිරි තොගේ පිරිවැය බවට පත් වෙනවා. විකුණුම් තොගය විකුණුම් පිරිවැය බවට පත් වෙනවා. ඉතිරි තොගය ඉතිරි තොගේ පිරිවැය බවට පත් වෙනවා. තොර මේවා මොකද වෙන්නේ අවසානයේදී? විකුණුම් තොගේ පිරිවැය අවසානයේ අපි කොහාටද මාරු කරන්නේ? විකුණුම් පිරිවැය කොහාටද යන්නේ? ආදායම් ප්‍රකාශනයට. ඉතිරි තොගය කොහාටද යන්නේ? පිරිවැය කියලා පස්සේ සුද්ධ ප්‍රබලගේ අපිට වෙන කපහැරේ කොහොමද ඉතිරි තොගේ කොහාටද යන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. හරිදනේ? ඔව්. ඊළඟට මෙතන නිෂ්පාදන නොවන පිරිවැය තමයි අපි හඳුනගන්නේ මොකක් කියලාද? කාලච්ඡේද පිරිවැය කියලා නේ. නිෂ්පාදන නොවන පිරිවැය තව දෙයක් අපි කියනවා කාලච්ඡේද පිරිවැය. නිෂ්පාදන නොවන පිරිවැය කාලච්ඡේදයේ ආදායමට එරෙහිව ආදායම් ප්‍රකාශනට කපාරින්න ඕනේ. ආදායම් ප්‍රකාශනට හර කරන්න ඕනේ. ඒ නිසා කාලච්ඡේද පිරිවැය අපි අවසානයේ කොහටද දාන්නේ? ඒක නම් කොහටද? ආදායම් ප්‍රකාශනයට. ඒතර බලන්න එහෙමනම් දැන් මෙහෙම තමයි ව්‍යාපාරික මුළු පිරිවැය නිෂ්පාදන පිරිවැය හා කාලච්ඡේද පිරිවැය කියලා බෙදා වෙන් කරගන්නවා. නැත්නම් නිෂ්පාදන පිරිවැය හා නිෂ්පාදන නොවන පිරිවැය කියලා බෙදා වෙන් කරගන්නවා. නිෂ්පාදන නොවන පිරිවැයම තමයි කාලච්ඡේද පිරිවැය වෙන්නේ. ඒතර තේරුම් ගන්න තොග අගය කිරීම සඳහා යන්නේ නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය විකුණු තොගේ පිරිවැය විකුණුම් පිරිවැය වශයෙන් ආදායම් ප්‍රකාශනට යනවා. නිෂ්පාදන පිරිවැය කාලච්ඡේද තුළ ඉතිරි වූ තොගේ පිරිවැය ඉතිරි තොගේ පිරිවැයට අගය කරලා මූලතත්ත්ව ප්‍රකාශනට යනවා. ඒතර කාලච්ඡේද පිරිවැය නොහොත් නිෂ්පාදන නොවන පිරිවැය කිසිසේත්ම තොග අගය කිරීම සඳහා පාදක වෙන්නේ නැහැ. ලක් කරන්නේ නැත්තේ ඒකයි බලන්න මේ තොගයට සම්බන්ධතාවය දක්වන්නේ නැහැ. ඒකනේ මේ දෙකම තොගනේ විකුණු කියන්නේ විකුණු තොග. ඉතිරි තොග. මේ දෙකම නිෂ්පාදන පිරිවැය තමයි අදාළ කරගන්නේ. විකුණු තොගේ වටිනාකම ගණනය කරනත් ඉතිරි තොගේ වටිනාකම ගණනය කරනත් අපි පදනම් කරන්නේ නිෂ්පාදන පිරිවැය. ඉතින් නිෂ්පාදන පිරිවැය. කාලච්ඡේද පිරිවැය නොහොත් නිෂ්පාදන නොවන පිරිවැය අපි ඉතිරි තොග අගය කිරීම සඳහා යොදාගන්නේ නැහැ. ඒකයි මම කිව්වේ දැන් මෙතන කළමනාකරන අවශ්‍යතා සඳහා පිරිවැය වර්ගීකරණය කරනකොට පාදක කරගන්න එක පදනමක් තමයි තොග අගය කිරීමේ කාර්ය සඳහා පිරිවැය වර්ගීකරණය. තොග ගණන් බැලීමේ කාර්ය සඳහා පිරිවැය වර්ගීකරණය. තොග අගය කිරීමේ කාර්ය සඳහා පිරිවැය වර්ගීකරණය කරනකොට පිරිවැය නිෂ්පාදන පිරිවැය හා කාලච්ඡේද පිරිවැය කියලා බෙදා වෙන් කරගන්නවා. කාලච්ඡේද පිරිවැය තොගයට සම්බන්ධ කරගන්නේ නැහැ. නිෂ්පාදන පිරිවැය සම්බන්ධ කරගන්නවා. ඉතින්දී විකුණු තොගේ පිරිවැය විකුණු භාණ්ඩවල තොග අගය කරනකොට විකුණු පිරිවැයට නිෂ්පාදන පිරිවැය පදනම් කරන් තමයි විකුණු පිරිවැය සම්බන්ධ වෙන්නේ. වෙළඳ කිරීමේ නිෂ්පාදන පිරිවැය පදන තිබුණොත් ඒක ඇතුළත් වෙනවනේ විකුණු පිරිවැයට නේද? ආරම්භක තොග ගැනුම් නිෂ්පාදන පිරිවැය එකතු කරලා අපි අගතොගය අඩු කරන්නේ. ඒතර නිෂ්පාදන පිරිවැය පදනම් කරගෙන තමයි විකුණු තොගේ පිරිවැය එන්නේ. ඒ වගේම ඉතිරි තොගයත් අගය කරන්නේ නිෂ්පාදන පිරිවැය පදනම් කරගෙන. හරි නේද? හොඳයි. දැන් අපි ඊළඟට බලමු තොග අගය කිරීමේ කාර්යය පදනම් කරගෙන තොග අගය කරන දෙවන පදනම. ඒ තමයි ඍජු පිරිවැය හා වක්‍ර පිරිවැය. මේක අපි දැනටම හොඳාකාරව දන්නවා. ඍජු පිරිවැය හා වක්‍ර පිරිවැය. මේ තොග අගය කිරීමේ කාර්යය වෙනුවෙන් තොගය ව්‍යාපාරික පිරිවැය වර්ගීකරණය කරන ආකාරය. මේ දෙකේ වෙනස මොකක්ද? ඍජු පිරිවැය කියලා කියන්නේ යම් කිසි නිෂ්පාදිතයක්
වෙනුවෙන් ඍජුවම අදාළයයි හඳුනාගත හැකි පිරිවැය. යම් නිෂ්පාදිතයකට ඍජුවම සම්බන්ධයයි හඳුනාගත හැකි පිරිවැය අපි කියන මොනවාද? ඍජු පිරිවැය. ඍජු පිරිවැයට අයිති වෙනවා ඔබ දන්න හොඳ ආකාරම ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය සහ ඍජු වෙනත් පිරිවැය. මේ නිසාවෙන් ඍජු පිරිවැයට කියන පුළුවන් අනෙක් නම මොකද්ද? ප්‍රාථමික පිරිවැය. ඍජු ප්‍රාථමික පිරිවැය නැත්නම් ප්‍රාථමික පිරිවැය. ඒ නිසා අපි මේ වර්ගීකරණයේදී තොගාගේ කිරීමේ කාර්ය කරනකොට ඍජු පිරිවැය කියන එක අනිවාර්යයෙන්ම තොගයට ඇතුළත් කරන්න වෙනවමයි. මොකද ඉතිරි තොගේ අගය කළත් විකුණු තොගේ පිරිවැය අගය කළත් අනිවාර්යයෙන්ම ඒ වෙනුවෙන් දරලා තියෙන ඍජු පිරිවැයෙන් ඇතුළත් කළ යුතුමයි. සැලකිලිට ගත යුතුමයි. ඒ ඍජු ද්‍රව්‍ය වෙනුවෙන් ගිය පිරිවැය, ඍජු ශ්‍රමයේ වෙනුවෙන් ගිය පිරිවැය, ඍජු වෙනත් පිරිවැය ඇතුළත් කරනවාමයි ඉතිරි තොගේ පිරිවැය ගණනය කරනකොට. ඍජු ප්‍රාථමික පිරිවැය ඇතුළත් වෙනවාමයි. ඊළඟට වක්‍ර පිරිවැය. වක්‍ර පිරිවැය කියලා අපි කිව්වේ නිෂ්පාදනයක් සඳහා ඍජු ලෙසම සම්බන්ධය හඳුනාගත නොහැකි පිරිවැයන්. ඒ වක්‍ර පිරිවැයන් මං කිව්වා කලින් පාඩම් එකකදී කර්මාන්ත ශාලාව තුල ඇති වෙන වක්‍ර වියදම් තියෙනවා. කර්මාන්ත ශාලාවෙන් පිට ඇති වෙන වක්‍ර වියදම් තියෙනවා. කර්මාන්ත ශාලාව තුල ඇති වෙන වක්‍ර වියදම් තමයි අපි කියන්නේ කම්මල් පොදුකාර පිරිවැය නොහොත් නිෂ්පාදන පොදුකාර පිරිවැය කියලා. ඒතර තොගාගේ කිරීමේ කාර්යයේදී ඍජු ප්‍රාථමික පිරිවැයට අමතරව කර්මාන්ත ශාලාව තුල ඇති වෙලා තිබෙන වක්‍ර වියදම් වක්‍ර පිරිවැයන් සැලකිලිට ගත යුතුයි. ඒ කියන්නේ නිෂ්පාදන පොදුකාර පිරිවැයන් සැලකිලිට ගත යුතුයි. කර්මාන්ත ශාලාවෙන් පිට ඇති වෙන වක්‍ර වියදම් නොහොත් නිෂ්පාදන නොවන පිරිවැයන් නොහොත් කාලච්ඡේද පිරිවැයන් නොසලකා හැරිය යුතුයි. නිසා මේ ක්‍රමේදී ඍජු හා වක්‍ර පිරිවැය පදනමේදී තොගාගේ කිරීමේ කාර්යද අපි සැලකිලිට ගන්නේ ඍජු පිරිවැය සියල්ලක්ම සැලකිලිට ගන්නවා. වක්‍ර පිරිවැයන්ගෙන් සැලකිලිට ගන්නේ කර්මාන්ත ශාලාව තුල ජනිත වෙලා තිබෙන වක්‍ර පිරිවැයන්. හරි නේද? මේ බලන්න. මේ ක්‍රමේදී ඍජු හා වක්‍ර පිරිවැය කියලා බෙදන්නේ. ඍජු පිරිවැය කියන්නේ නිෂ්පාදන ඒකකයක් සමග පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකි නිෂ්පාදන ඒකක ප්‍රමාණය වෙනස් වීමට සාපේක්ෂව වෙනස් වන පිරිවැය අපි කියනවා නිෂ්පාදන ඍජු පිරිවැය නොහොත් ප්‍රාථමික පිරිවැය කියලා. නේද? උදාහරණ තමයි ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය සහ ඍජු වෙනත් වියදම් නේද? දෙක වක්‍ර පිරිවැය. නිෂ්පාදනයකට ඍජුවම සම්බන්ධය හඳුනාගත නොහැකි පිරිවැය. අපි කියනවා වක්‍ර නිෂ්පාදන පිරිවැය නැත්නම් නිෂ්පාදන පොදුකාර පිරිවැය. ඒතර මේ ක්‍රමයේදී අපි තොගාගේ කිරීම සඳහා පාදනය කරන්නේ ඍජු පිරිවැය සියල්ලක්ම ගන්නවා. වක්‍ර පිරිවැයෙන් වලින් ගන්නේ වක්‍ර නිෂ්පාදන පිරිවැය නැත්නම් නිෂ්පාදන පොදුකාර පිරිවැය. පැහැදිලි නේද? හොඳයි. මේ තොගාගේ කිරීමේ පරමාර්ථයෙන් පිරිවැය වර්ගීකරණය කරන ආකාරය. එක නිෂ්පාදන පිරිවැය හා කාලච්ඡේද පිරිවැය, දෙක ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය. හොඳයි ළමයි. අපි කිව්වා පිරිවැය වර්ගීකරණය යටතේ ප්‍රධාන පදනම් තුනක් යටතේ වර්ගීකරණය කරනවා කියලා. එකක් තමයි අපි දැන් කතා කළේ. ඒ තොග තක්සේරු කිරීමේ පරමාර්ථය උදෙසා පිරිවැය වර්ගීකරණය කරන ආකාරය. අපි දැන් කතා කළා. අපි ඊළඟට බලමු දෙවෙනි නිර්ණායකය තීරණ ගැනීම අනුව තීරණ ගැනීම සඳහා පිරිවැය වර්ගීකරණය කරන ආකාරය. තමයි කළමනාකාරීත්වයට යම් යම් තීරණ ගැනීම වලදී ඒ වගේම අනාගත සැලසුම් සකස් කිරීමේදීත් පිරිවැය හැසිරෙන ආකාරය අනුව තොරතුරු අවශ්‍ය වෙනවා. ව්‍යාපාරික ක්‍රියාකාරී මට්ටම් වලදී පිරිවැය හැසිරෙන ආකාරය පිළිබඳ තොරතුරු කළමනාකාරීත්වයට අවශ්‍ය වෙනවා යම් යම් තීරණ ගැනීම කරන්න. ඒ අනුව තීරණ ගැනීමේ කාර්ය පදනම් කරගෙන පිරිවැය වර්ගීකරණයන් කරනවා මෙන්න මේ විදිහට. එකක් අපි නම් කරනවා විචල්්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය කියලා. එක වර්ගීකරණයක්. දෙක අදාළ පිරිවැය සහ අදාළ නොවන පිරිවැය කියලා තව වර්ගීකරණයක්. තුන ගිලුණු පිරිවැය ඒ වගේම ආවස්තික පිරිවැය කියලා තව වර්ගීකරණයක්. මේ විදිහට කළමනාකරණයට තීරණ ගැනීමේ කාර්යය පදනම් කරගෙන පිරිවැය වර්ගීකරණය කරන ආකාරයෙන් අපිට මේ ආකාරයෙන් හඳුනා ගන්න පුළුවන්. හැසිරීම අනුව පිරිවැය වර්ගීකරණය කරන ආකාරය කියලා අපි අංක 1 කියනවා. ඒ අනුව ස්ථාවර පිරිවැය හා විචල්්‍ය පිරිවැය කියලා කොටස් දෙකකට බෙදෙනවා. දෙක පිරිවැය අදාළ පිරිවැය සහ අදාළ නොවන පිරිවැය කියලා තව කොටස් දෙකකට බෙදෙනවා. ඒ වගේම ගිලුණු පිරිවැය, ඒ වගේම ආවස්තික පිරිවැය කියලා තවත් පිරිවැය වර්ගයන් හඳුනා ගන්නවා. අපි දැන් බලමු මේ
තීරණ ගැනීමේ කාර්යය පදනම් කරගෙන පිරිවැය වර්ගීකරණයට අදාළව කොහොමද පිරිවැය හඳුනා ගැනීම කරන්නේ? මේ බලන්න ආයතනයක කළමනාකරණයේ විසින් තීරණය කරන සැලසුම් සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම සඳහාත් අයවැය පිළියෙල කිරීම හා ලාභ සැලසුම් කිරීම සඳහාත් මූල්‍ය පාලනය සඳහාත් පිරිවැය හැසිරෙන ආකාරය හඳුනා ගැනීම අවශ්‍ය වේ. ඒ අනුව පිරිවැය පාසඳාන පරිදි වර්ගීකරණය කරන්න පුළුවන් කියලා අපි මේ හතර හඳුනාගත්තා. තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී බහුලව භාවිතා කරන ලබන පිරිවැය වර්ගීකරණයේ ක්‍රමයක් වන්නේ හැසිරීම අනුව පිරිවැය වර්ගීකරණය කිරීමයි. හැසිරීම පදනම් කරගෙන අපි පිරිවැය බෙදනවා ප්‍රධාන කොටස් දෙකයි. ස්ථාවර පිරිවැය හා විචල්්‍ය පිරිවැය. ඒක විචල්්‍ය පිරිවැය කොටස් දෙකක් වෙනවා. ඇත්තම කියනවා විචල්්‍ය පිරිවැය අර්ධ විචල්්‍ය පිරිවැය කියලා. ඒ අනුව කොටස් තුනක් කියලා කිව්වත් වැරදි නෑ. ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය සහ අර්ධ විචල්්‍ය පිරිවැය කියන එක. අපි මේවේ අදහස තේරුම් ගමු. අපි ඉස්සෙල්ලාම බලමු ස්ථාවර පිරිවැය කියලා කියන්නේ මොකක්ද කියන එක. දැන් ස්ථාවර අර්ධ විචල්්‍ය සහ විචල්්‍ය කියන කොටස් තුනට බෙදුනහම මේකේ මම පැහැදිලි කිරීම කරන්න කලින් ප්‍රධාන වශයෙන්ම ඒකේ ස්වරූපය මෙන්න මේ වගේ හැඩතලයක් ගන්නවා. ක්‍රියාකාරී මට්ටම කියන්නේ නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව එක් මට්ටමේදී ස්ථාවර පිරිවැය කියන එකේදී මෙහෙම කොට පේනවා ඇති ක්‍රියාකාරී මට්ටම වෙනස් වුණාට අගේ වෙනසක් වෙලා නැහැ කියන එක. අපි තාම පොඩ්ඩක් හඳුනාගමු ස්ථාවර පිරිවැය කියන්නේ මොකක්ද කියලා. විචල්්‍ය පිරිවැය කියන එකද හඳුනා ගන්නවා මේ ස්ථාවර පිරිවැය වගේ සමාන නැහැ. ක්‍රියාකාරී මට්ටම වැඩි වෙනකොට විචල්්‍ය පිරිවැයත් වැඩිවීමක් පෙන්වු කරනවා එක්තරා සමානුපාතික වේගයකින්. අර්ධ විචල්්‍ය පිරිවැයේදී එක්තරා ප්‍රමාණයක වැඩිවීමක් විතරක් පෙන්වු කරනවා. අපි මේ අයිතමයන් තුන ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය, අර්ධ විචල්්‍ය පිරිවැය කියන මේ අයිතමයන් තුන වෙන වෙනම පැහැදිලිව හඳුනා ගැනීමක් කරමු. අපි මුලින්ම බලමු ස්ථාවර පිරිවැය. මේක ඉතාම වැදගත් පිරිවැයක්. ෆික්ස්ඩ් කොස්ට් කියලා කියනවා. ස්ථාවර පිරිවැය. මොකද්ද මේ ස්ථාවර පිරිවැය කියලා කියන්නේ? ස්ථාවර පිරිවැය කියන එකෙන් අදහස් කරන්නේ ආයතනයක ක්‍රියාකාරී මට්ටම වෙනස් වුවත්, ඒ කියන්නේ නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව නැත්නම් විකුණුම් කරන ඒකක සංඛ්‍යාව වෙනස් වුවත් යම්කිසි වියදමක් වෙනස් නොවි පවතිනවා නම් ඒක අපි කියනවා ස්ථාවර පිරිවැයක් කියලා. ඒ කියන්නේ ඒකක සංඛ්‍යාව කවර ප්‍රමාණයක වුවත් දැරීමට සිදුවන පිරිවැය එකම නම් ඒක අපි කියනවා ස්ථාවර පිරිවැයක්. මේ බලන්න ගිණුම් කාලච්ඡේදයේ දරන ලද පිරිවැය නිෂ්පාදන හෝ විකුණුම් මට්ටම වෙනස් වීමත් සමග වෙනස් නොවන පිරිවැය ස්ථාවර පිරිවැය වේ. ඒ කියන්නේ නිපදවන ඒකක සංඛ්‍යාව වෙනස් වුණත් හෝ විකුණන ඒකක සංඛ්‍යාව වෙනස් වුණත් පිරිවැය වෙනසක් වෙන්නේ නැහැ. පිරිවැය එකමයි. අන්න ඒකට අපි කියන ස්ථාවර පිරිවැයක් කියලා. ඒ කියන්නේ ක්‍රියාකාරී මට්ටම වෙනස් වීම බලපාන්නේ පිරිවැය වෙනස් වෙන්න. පිරිවැය කොහොමත් එකයි. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු මෙහෙම ව්‍යාපාරයේ භාණ්ඩ නිෂ්පාදනයේ කර්මාන්තශාලාව පවත්වාගෙන යාම සඳහා ගොඩනැගිල්ලක් කුලියට ගන්නවා. කර්මාන්තශාලාව කුලියට ගත්ත කියන්නේ කර්මාන්තශාලාව ගොඩනැගිලි කුලියට ගන්නවා. අපි තුමු ගොඩනැගිලි කුලිය මාසික රුපියල් 25000යි කියන්නේ. 25000යි මාසික කුලිය. උතර ආයතනය නිපදවන භාණ්ඩ ප්‍රමාණය බිඳුවක් වුණත් නිෂ්පාදනය කරන්නේ නැහැ කියන යම් මාසක ඒත් 25000 ගෙවන්න ඕනේ. ඒකක 1000ක් නිෂ්පාදනය කරා කියන්නේ ඒත් 25000යි කුලිය. ඒකක 5000ක් නිෂ්පාදනය කළා කියන්නේ ඒත් 25000යි කුලිය. ඒ කර්මාන්තශාලාවේ ධාරිතාවේ උපරිමය දක්වා යනකම් කුලිය වෙනසක් වෙන්නේ නැහැ නේද? උතර ඒකක 1000ක් නිෂ්පාදනය කළත් 25000යි, 5000ක් නිෂ්පාදනය කළත් 25000යි, ඒකක 10000ක් නිෂ්පාදනය කළත් 25000යි. උතර ඒකක නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව වෙනස් වීම අනුව වෙනස් නොවන පිරිවැයක් වේ නම් අපි ඒකට කියනවා මොකද්ද? ස්ථාවර පිරිවැය කියලා. අපි තව උදාහරණ ගමු. යන්ත්‍රයේ රක්ෂණ වියදම. යන්ත්‍රය රක්ෂණය කරන මාසික රුපියල් 10000ක් ගෙවන්න ඕන. ඒත් නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව කුමක් වුණත් රක්ෂණ වියදම වෙනස් වෙනවද? නැහැ. අන්න එන මොකද ඒක ස්ථාවර පිරිවැයක්. කළමනාකරුගේ වැටුප. අපිටම කම්මලේ කළමනාකරු රුපියල් ලක්ෂයක් මාසෙට පඩි ගෙවනවා.
ඉතින්දී නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව වැඩි වුණාද අඩු වුණාද කියලා යාට ගෙවන ලක්ෂය වෙනසක් වෙන්නේ නැහැ නේ. අන්න ඒක මොකක්ද ඒක? ස්ථාවර පිරිවැයක්. ඒතර ස්ථාවර පිරිවැයක් කියන්නේ ඒකක සංඛ්‍යාව නිපදවන හෝ විකුණුම් ඒකක සංඛ්‍යාව නැත්නම් පරිමාව වෙනස් වුවත් වෙනස් නොවන පිරිවැයට අපි කියනවා මොකද්ද? ස්ථාවර පිරිවැය. මෙතන එනම් පරිමාව වෙනස් වුවද වෙනස් නොවන පිරිවැය. පිරිවැය වෙනස් නොවේ නම් එම පිරිවැයට අපි කියනවා මොනවද? ස්ථාවර පිරිවැය. උදාහරණ වශයෙන් දාලා තියෙනවා බදු කුලිය, ගොඩනැගිලි කුලිය, රක්ෂණ වාරිකය, කළමනාකරුගේ වැටුප, ෂෙයා වීම. දැන් ෂෙයා වීමත් අපි ගණන් බලන්නේ සරල මාර්ග ක්‍රමයට හෝ හිනෝන ක්‍රමයට ගණන් බැලුවා මේකේ ෂෙයා ඉලක්කම කොහොමත් එකයි නේද? නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව වැඩි අඩු වීම මත ෂෙයා ඉලක්කම වෙනස් වෙන්නේ නැහනේ. වත්කමේ ෂෙයා කළ හැකි වටිනාකම ජීවිත කාලයෙන් බෙදුවාමනේ ෂෙයා ඉලක්කම එන්නේ නේද? ඉතින් ඒකක සංඛ්‍යාව බලපාන්නේ නැහැ. ඒතර ඒ අනුව නිපදවන හෝ විකුණුම් කරන ඒකක සංඛ්‍යාව වෙනස් වුවත් වෙනස් නොවන පිරිවැයට අපි කියනවා මොනවද? ස්ථාවර පිරිවැය කියලා. හරි නේද? හොඳයි. දැන් මෙතනදී තව දෙයක් තේරුම් ගන්න ඕනි. ස්ථාවර පිරිවැයේ තියෙන ලක්ෂණ තමයි එකක් තමයි මම ඔය කිව්වේ නිපදවන ඒකක සංඛ්‍යාව හෝ විකුණුම් කරන ඒකක සංඛ්‍යාව වෙනස් වුවද දැන් පරිමාව වෙනස් වුවද නැත්නම් ක්‍රියාකාරී මට්ටම වෙනස් වුවද පිරිවැය අගය නැත්නම් වියදම වෙනස් වෙන්නේ නැහැ. දෙවෙනි ලක්ෂණය තමයි හැබැයි ඒකක සංඛ්‍යාව වෙනස් වෙනකොට ඒ සම්පූර්ණ නිෂ්පාදන මුළු ස්ථාවර පිරිවැය වෙනස් නොවුනත් ඒකකයක් සඳහා වන නිෂ්පාදන පිරිවැය වෙනස් වෙනවා. නිෂ්පාදන සඳහා වැය වන ස්ථාවර පිරිවැය ලක්ෂණයක් තමයි ඒකක සංඛ්‍යාව වෙනස් වීම අනුව මුළු නිෂ්පාදන පිරිවැය මුළු ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඒකකයක් සඳහා වන ස්ථාවර පිරිවැය වෙනස් වෙනවා. හේතුව දැන් ඒකකයක ස්ථාවර පිරිවැය හොයාගන්නේ කොහොමද? මුළු ස්ථාවර පිරිවැය බෙදනවා ඒකක සංඛ්‍යාවෙන්. ඒතර ඒකක සංඛ්‍යාව වෙනස් වෙනකොට මුළු ස්ථාවර පිරිවැය හැමදාම එකයිනේ. ඒතර ඒකකයක් සඳහා වන පිරිවැය වෙනස් වෙනවා. දැන් මේ බලන්න මුළු ස්ථාවර පරිමාව වෙනස් නොවී තිබුණද නිෂ්පාදන හෝ විකුණුම් ඒකක සංඛ්‍යාව වෙනස් වීමත් සමග ඒකකයකට බෙදී යන සාමාන්‍ය ස්ථාවර පිරිවැය වෙනස් වේ. ඒකකයේ අදාළ පිරිවැය වෙනස් වෙනවා. අපි තවදුරටත් මේක හඳුනාගමු මේ විදිහට. මම පුංචි උදාහරණයක් අපිට පෙන්නන බලන්න. සීමිත එක් සමාගම එකිනෙකට වෙනස් වූ විවිධ වර්ගයේ නිෂ්පාදන නිපදවන නිෂ්පාදන ආයතනයක් වන අතර සීමිත එක් සමාගම කියන්නේ එකිනෙකට වෙනස් වූ වර්ගවල නිෂ්පදවන ආයතනයක්ලු. එම් නැමත නිෂ්පාදනය කිරීමට කර්මාන්තශාලාව නිෂ්පාදන ඒකක 20000ක ධාරිතාවකින් යුක්තයි. කර්මාන්තශාලාව එම් කියන භාණ්ඩයේ නිපදවීම සඳහා තිබෙන කර්මාන්තශාලාව උපරිම ධාරිතාවය අපි කියන මැක්සිමම් කැපැසිටි එක 20000ක් දක්වා පුළුවන්ලු. එම් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවේ මාසික බදු කුලිය රුපියල් 2,50,000යි. හරිද? කර්මාන්තශාලාවේ මාසිකව ඒකක බිඳුවක් නිෂ්පාදනය කළත් ඒකක 10,000ක් නිෂ්පාදනය කළත් ඒකක 20,000ක් නිෂ්පාදනය කළත් බදු කුලිය වෙනස් නොවේ. එහෙනම් බදු කුලිය කියන්නේ මොකක්ද එනම්? ස්ථාවර පිරිවැයක්. ඒකක සංඛ්‍යාව වෙනස් වීම මත කුලිය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිෂ්පාදනය නොකරත් 2,50,000ක් ඉවන්න ඕනේ නේද? 20,000ක් දක්වා ඒ කර්මාන්තශාලාවේ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ධාරිතාවයක් තිබෙනවා. දැන් මේ බලන්න ක්‍රියාකාරී මට්ටම ඒකක මුළු ස්ථාවර පිරිවැය සහ ඒකක ස්ථාවර පිරිවැය. ඒකක ස්ථාවර පිරිවැය ගන්න මුළු ස්ථාවර පිරිවැය බෙදනවා ඒකක සංඛ්‍යාවෙන්. අපි බලමු මුළු ස්ථාවර පිරිවැය බලන්න. ඒකක බිඳුවේදී මුළු ස්ථාවර පිරිවැය 2,50,000යි. බිඳුවේදී 2,50,000ක්ම ගෙවන්න ඕනේනේ. ඒකක 5,000ක් හදනවා. ඒත් ස්ථාවර පිරිවැය කීයද? බදු කුලිය කීයද? 2,50,000යි. ඒකක 10,000ක් හදනවා. ඒත් බදු කුලිය කීයද? 2,50,000යි. ඒකක 20,000ක් නිපදවනවා. ඒත් බදු කුලිය කීයද? 2,50,000යි. ඔබට පේනවා ඇති ඒකක සංඛ්‍යාව වෙනස් වුණාට මුළු ස්ථාවර පිරිවැය එමෙත් අපි කියමු බදු කුලිය මේ ගානේ වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඒකකයක් සඳහා නිපදවීමට යන ස්ථාවර පිරිවැය ඒකකයක බදු කුලිය වෙනස් වෙන හැටි බලන්න. බිඳුවේදී අපිට ඒක අදාළ කරගන්න බෑනේ. බිඳුවේදී නිෂ්පාදනයක් නැහැනේ. 2,50,000ම ගෙවන්න ඕනේ. ඒකක 5,000ක් නිපදවන විට ඒකකයක බදු කුලිය අපිට හොයාගන්න පුළුවන් නේ. කොහොමද හොයාගන්නේ? 2,50,000 ඒකක 5,000ද 2,50,000 නේ මුළු බදු කුලිය නේද? 2,50,000 බෙදීම 5,000.
හරි නේද? උතර ඒකක 5000 දී අපි ඒකකයක බදු කුලිය අපි හොයාගන්නේ මුළු බදු කුලිය 250000 නේ. 5000න් බෙදුවා. 250000 5000න් බෙදුවාම උත්තරේ කී දෙන්නේ බලන්න. 250 බෙදීම 5. උත්තර රුපියල් කීයද? 50යි. හරිද? රුපියල් 50 මේ තියෙන්නේ. ඊළඟට ඒකක 10000ක් නිපදවනකොට ඒත් බදු කුලිය 250000මයි නේ. 250000ම තමයි. හැබැයි දැන් ඒකක 10000ක් හදනවා. එහෙනම් එකක් සඳහා වැය වී තිබෙන බදු කුලිය නොහොත් ස්ථාවර පිරිවැය කීයද? 250000 බෙදුවා 10න්. 250000 10න් බෙදුවාම නේද? උත්තර කියලා 25යි. ඊළඟට ඒකක 20000ක් හදනකොට 250000 බෙදීම 20000. උත්තර 125යි. එතකොට පේන්නේ මේ ඇති ස්ථාවර පිරිවැය නිපදවන ඒකක හෝ විකුණුම් කරන ඒකක වෙනස් වුණාට මුළු ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඒකක ස්ථාවර පිරිවැය ඒකක ස්ථාවර පිරිවැය ගන්නේ මුළු පිරිවැය මුළු ස්ථාවර පිරිවැය බෙදීම ඒකක සංඛ්‍යාවනේ. එතකොට ඒකක ස්ථාවර පිරිවැය ඒකක සංඛ්‍යාව වැඩි වෙන්න ඒකක ස්ථාවර පිරිවැය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒකක සංඛ්‍යාව වැඩි වෙන්න ඒකකයක් සඳහා වන පිරිවැය අඩු වෙනවා නේද? අපිට මේ තමයි ස්ථාවර පිරිවැය ලක්ෂණය. අපිට මේ தත්ත්වයේ ප්‍රස්ථාර සටහනක් වගේ පෙන්වුම් කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට. මේ බලන්න මේ තියෙන මුළු ස්ථාවර පිරිවැය ප්‍රස්ථාරයක් මම නිරූපණය කරලා තිබෙනවා. x අක්ෂය y අක්ෂය බලන්න x අක්ෂර අපි දාලා තියෙනවා නිපදවන ඒකක ප්‍රමාණය 5000යි 10000යි 15000යි 20000යි y අක්ෂර දාලා තියෙනවා පිරිවැය ලක්ෂයයි 2 ලක්ෂයයි 250,000යි 3 ලක්ෂයයි 4 ලක්ෂය වශයෙන්. අපි අර ගත්ත උදාහරණය මම මේ දක්වලා තියෙන්නේ. එතකොට ස්ථාවර පිරිවැය තමයි බදු කුලිය නේද? බදු කුලිය කීයද කිව්වේ? 2,50,000යි. මෙතින් ඒකක බිඳුවේ 2,50,000යි 5000යි 2,50,000යි 10,000යි 2,50,000යි 15,000යි 2,50,000යි 20,000යි 2,50,000යි. අපි මේක රේඛාවක් ඇඳාම මේ වගේ සරල රේඛාවක් එන්නේ. මේ FC කියන්නේ fixed cost. ස්ථාවර පිරිවැය කියන එක. ඒතර ස්ථාවර පිරිවැය හැඩතලය ඔහුමයි මුළු ස්ථාවර පිරිවැය. මෙතන මුළු ස්ථාවර පිරිවැය. සකස් වන ආකාරය. මුළු ස්ථාවර පිරිවැය හැමදාම එක විදිහට යන්නේ. පැහැදිලිද? මේ තමයි මුළු ස්ථාවර පිරිවැයේ ප්‍රස්ථාර සටහන. දැන් මුළු ස්ථාවර පිරිවැය වක්‍රය මේ ආකාරයෙන් තමයි හැසිරෙන්නේ. අපි ගත්තොත් මේ ඒකකයක ස්ථාවර පිරිවැය මොකද වුනේ අපි කිව්වේ? ඒකක සංඛ්‍යාව වැඩි වීමත් එක්ක ඒකකයක් සඳහා වන පිරිවැය අඩු වෙනවා. ඇයි ඒ? මුළු ස්ථාවර පිරිවැය එකයි හැබැයි ඒකක සංඛ්‍යාව එන්නේ වැඩි වෙනවා. ඒතකොට එකම ඉලක්කම එන්නේ වැඩි සංඛ්‍යාවකින් බෙදන්න. ඒතකොට ලැබෙනාගේ අඩු වෙනවා නේද? හරි. ඒ අනුව අපිට පෙන්වන්න පුළුවන් ඔබට මේ විදිහට මුළු ස්ථාවර පිරිවැයේ හැඩතලය. ඒකකයක ස්ථාවර පිරිවැය හැඩතලය. කලින් අපි පෙන්වුවේ මුළු ස්ථාවර පිරිවැය හැඩතලය. මේ තියෙන ඒකකයක ස්ථාවර පිරිවැය හැඩතලය. අර මතක ඇති දැන් ඒකක මුළු ස්ථාවර පිරිවැය 2,50,000යි කිව්වනේ. ඒකක 5000 දී 2,50,000 බෙදීම 5000. તો ඒකක ස්ථාවර පිරිවැය කීයද 50යි. ඒකක 10000 දී 2,50,000 බෙදීම 10000. તો ඒකක පිරිවැය 25යි. ඒකක 20000 දී 2,50,000 බෙදීම 20000. તો ඒකක ස්ථාවර පිරිවැය 12,5යි. 12,50යි. તો මේ විදිහට මෙන්න මෙහෙම ස්වරූපයක් ගන්නවා එන්න ක්‍රමක්‍රමයෙන් ඒකකයක ස්ථාවර පිරිවැය අඩු වෙනවා නේද? ඒ මුළු ස්ථාවර පිරිවැය ඒකකයක් සඳහා වන පිරිවැය ක්‍රමක්‍රමයෙන් අඩු වෙන තත්ත්වයක් තියෙනවා. මෙන්න මේ වගේ හැඩතලයක් ගන්නා රේඛාවක් තමයි ඒකකයක ස්ථාවර පිරිවැය සඳහා අපිට පෙන්වන්න පුළුවන්කම තිබෙන්නේ. හරිද? මුළු ස්ථාවර පිරිවැය මෙහෙම යන්නේ. ඒකක ස්ථාවර පිරිවැය මේ විදිහට ගමන් කරන්නේ. හරි නේද? හොඳයි. ඔය තමයි අපි කතා කරන්නේ මේ තීරණ ගැනීමේ කාර්ය සඳහා පිරිවැය වර්ගීකරණය කරන ආකාරය. එයාට මුලින්ම අප සලකා බලන්නේ හැසිරීම අනුව පිරිවැය හැසිරීම අනුව පිරිවැය බෙදෙන ආකාරය. හැසිරීම අනුව පිරිවැය බෙදෙනවා පිරිවැය කොටස් දෙකකට ප්‍රධාන වශයෙන්ම ස්ථාවර පිරිවැය හා විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය යටතේ තව කොටසක් එනවා අර්ධ විචල්්‍ය පිරිවැය කියලා. නමුත් ප්‍රධාන බෙදීම් දෙක තමයි ස්ථාවර පිරිවැය හා විචල්්‍ය පිරිවැය. ඔන්න අපි ස්ථාවර පිරිවැය ස්වභාවය තේරුම් ගත්තා. ස්ථාවර පිරිවැය කියන්නේ මොකක්ද? ස්ථාවර පිරිවැය ලක්ෂණ. මුළු ස්ථාවර පිරිවැය හැසිරෙන ආකාරය, ඒකකයක ස්ථාවර පිරිවැය හැසිරෙන ආකාරය නේද? හොඳයි. විචල්්‍ය පිරිවැය. variable cost කියලා අපි කියනවා විචල්්‍ය පිරිවැය. ළමයි ස්ථාවර පිරිවැයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අදහසක් ගෙන දෙන පිරිවැය තමයි විචල්්‍ය පිරිවැය. මොකද්ද විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ? විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ ළමයි
පරිමාව නැත්නම් ක්‍රියාකාරී මට්ටම එසේත් නැමෙතනම් නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව හෝ විකුණුම් කරන ඒකක සංඛ්‍යාව වෙනස් වීමත් සමග ඊට සමානුපාතිකව වෙනස් වන පිරිවැය අපි කියනවා විචල්්‍ය පිරිවැය කියලා. ඒ කියන්නේ ඒකක සංඛ්‍යාව වැඩි වෙනකොට මේ පිරිවැයත් වැඩි වෙනවා. ඒකක සංඛ්‍යාව අඩු වෙනවා නම් මේ පිරිවැයත් අඩු වෙනවා. එසේ පරිමාව වෙනස් වීමත් සමග පිරිවැයද වෙනස් වෙනවා නම් එම පිරිවැයට කියන නම තමයි අපි කියන්නේ විචල්්‍ය පිරිවැය. මේ බලන්න. නිෂ්පාදන හෝ විකුණුම් ඒකක ප්‍රමාණය වෙනස් වීමට සාපේක්ෂව ඍජු අනුපාතයකින් වෙනස් වන පිරිවැය. ඍජු අනුපාතයකින් වෙනස් වන පිරිවැය අපි කියනවා මොකක් කියලාද? විචල්්‍ය පිරිවැය කියලා. උදාහරණ ඍජු අමුද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත් වියදම්. දැන් අපි මෙහෙම හිතන්න. පාන් ගෙඩියක් නිෂ්පාදනය කිරීම සඳහා අපි තුමු පිටි ග්‍රෑම් 500ක් යනවා. අපි තුමු පිටි ග්‍රෑම් 500ක වටිනාකම රුපියල් 100යි කියලා. එහෙනම් පාන් ගෙඩියක් නිපදවීම සඳහා පිටි යනවා රුපියල් 100ක. පිටි පාන් ගෙඩි දෙකක් හදනවනම් මොකද වෙන්නේ? පිටි ග්‍රෑම් 500 හදන්න පුළුවන්ද? බෑ. එහෙනම් තව පාන් ගෙඩියක් සඳහා තව පිටි ග්‍රෑම් 500ක් ඕන කරනවා. එහෙනම් තව රුපියල් 100ක් යනවා නේ. පාන් ගෙඩි තුනක් හදනවනම් පිටි ග්‍රෑම් දැන් තව මේ 100ක් ඕන කරනවා. රුපියල් 100ක පිටි අවශ්‍ය වෙනවනේ. ඒ කියන්නේ පාන් නිෂ්පාදනයේ වැඩි වෙන්න පිටි සඳහා යන වියදම වැඩි. පාන් නිෂ්පාදනයේ අඩු වුණොත් පිටි සඳහා යන වියදම අඩුයි. එහෙනම් පාන් බේකරියක පිටි වියදම කියන්නේ මොකද්ද? ඍජු ද්‍රව්‍ය පිරිවැය කියන්නේ මොකද්ද? විචල්්‍ය පිරිවැය. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත් වෙන සියලුම ප්‍රාථමික පිරිවැයන් අපි සලකන්නේ විචල්්‍ය පිරිවැයන්සේ. හේතුව නිපදවන ඒකක ප්‍රමාණය පරිමාව වැඩිවීමත් සමග පිරිවැය වටිනාකමත් වැඩි අඩු වෙනවා. දැන් අපි තුමු ඇඳුම් මසන ආයතනයක ඇඳුම් මසන්නාට කමිසයක් මහන කරන කමිසයකට රුපියල් 200ක් කුලිය ගෙවනවා. එයා කමිස දෙකක් හැවුවොත් මෙහෙවුවොත් 400ක් ගෙවන්න ඕනේ. කමිස තුනක් මෙහෙවුවොත් 600ක් ගෙවන්න ඕනේ 200 ගාන. කමිස හතරක් මෙහෙවුවොත් 204ක් 800ක් ගෙවන්න ඕනේ. එහෙනම් මහන ප්‍රමාණය අනුව කමිස සඳහා යන ශ්‍රම පිරිවැය වෙනස් වෙනවා. අන්න එනම් මොකද ඒක? විචල්්‍ය පිරිවැයක්. උතර විචල්්‍ය පිරිවැය කියන්නේ ඒකයි. නිපදවන පරිමාව ක්‍රියාකාරී මට්ටම වැඩි වෙනකොට අඩු වෙනකොට පිරිවැය වටිනාකමත් වෙනස් වෙනවා නම් ඒක අපි කියනවා විචල්්‍ය පිරිවැයක් කියලා. ස්ථාවර පිරිවැයක අනිත් පැත්තනේ. පරිමාව වෙනස් වුණත් පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. ඒක ස්ථාවරයි. විචල්්‍ය පිරිවැය එහෙම නෙමෙයි. පරිමාව වෙනස් වෙනකොට අනිවාර්යයෙන්ම පිරිවැයද වෙනස් වෙනවා. උතර මෙතෙන්දී ඍජු අමුද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත් වේද අපේ විචල්්‍ය පිරිවැයන් සඳහා උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. නිෂ්පාදන හෝ විකුණුම ඒකක ප්‍රමාණය වෙනස් වීමත් සමග මුළු විචල්්‍ය පිරිවැය වෙනස් වුවද නිෂ්පාදන ඒකකයක විචල්්‍ය පිරිවැය ස්ථාවර අගයක් ගන්නවා කියලා කියනවා. ඒ මොකද ඒ කියන්නේ? ඔබට මතකද ස්ථාවර පිරිවැයේදී ස්ථාවර පිරිවැයම නැවත මතක් කරන්න මේක තේරුම් ගන්න පහසු වෙන්න. ස්ථාවර පිරිවැයේදී ඒකක සංඛ්‍යාව වෙනස් වුණාට ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඒකක සංඛ්‍යාව වෙනස් වෙනකොට ඒකකයක ස්ථාවර පිරිවැය ක්‍රමයෙන් අඩු වෙනවා නේ. ඒකක සංඛ්‍යාව වැඩි වෙනකොට ඒකකයක ස්ථාවර පිරිවැය අඩු වෙනවා. මෙතනදී මෙහෙම දෙයක් වෙනවා. මෙතනදී විචල්්‍ය පිරිවැයේදී ඒකක සංඛ්‍යාව වැඩි වෙනකොට විචල්්‍ය පිරිවැයත් වැඩි, ඒකක සංඛ්‍යාව අඩු වෙනකොට විචල්්‍ය පිරිවැයත් අඩු වෙනවා. හැබැයි ඒකකයක විචල්්‍ය පිරිවැය හැමදාම සමානයි. ඒකකයක් නිපදවීම සඳහා වන විචල්්‍ය පිරිවැය හැමදාම සමානයි. ස්ථාවර අගයක් ගන්නවා ඒක. ස්ථාවර ප්‍රමාණයකින් තමයි ඒකකයක විචල්්‍ය පිරිවැය වෙනස් වෙන්නේ. ඒතර මේ බලන්න අපිට උදාහරණයක් වශයෙන් මට මෙන්න මෙහෙම පෙන්වන්න පුළුවන්. බලන්න ඒකක සංඛ්‍යාව ඒකක විචල්්‍ය ඒකකයක විචල්්‍ය පිරිවැය. අපි තුමු ඒකක සංඛ්‍යාව 10යි කියමුකෝ. ඒකකයක විචල්්‍ය පිරිවැය රුපියල් 10යි. ඒකක සංඛ්‍යාව 2000 දිත් ඒකකයක විචල්්‍ය පිරිවැය රුපියල් 10යි. එකක් වෙනින් රුපියල් 10ක් යනවනේ. ඒතර එහෙමනම් බලන්න මෙතනදී මුළු විචල්්‍ය පිරිවැය එන ආකාරය. එතකොට මුළු විචල්්‍ය පිරිවැය කොහොමද එන්නේ? ඒකකයක්
රුපියල් 10ක් යන එකක් හදන්න රුපියල් 10ක විචල්්‍ය පිරිවැයක් යනවා. රුජු ද්‍රව්‍ය හැර රුජු ශ්‍රමය හැර රුජු වෙනත් වේද මර මොකක් කරේ. ඒකක 10ක් හදනවා නම් 10 වැඩි කිරීම 10 10 10 නේද? ඒකක 2000 දී 10 වැඩි කිරීම 2000 20000. අපි තුමු ඒකක 3000ක් හදනවා කියලා. එහෙනම් එකක් සදා 10යි 10 වැඩි කිරීම 3000 එහෙනම් 30000යි. මේ තියෙන මුළු විචල්්‍ය පිරිවැය. ඒ බලන්න ඒකක සංඛ්‍යාව වැඩි වීමත් සමග මුළු විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. අනිත් පැත්තට ගියොත් ඒකක සංඛ්‍යාව අඩු වීමත් සමග මුළු විචල්්‍ය පිරිවැය අඩු වෙනවා. නමුත් ඒකකයක් නිපදවීම සඳහා යන විචල්්‍ය පිරිවැය කීයද? එක සමානයි. ඇයි එහෙම එක සමාන වෙන්නේ? බලන්න මේ බලන්න. ඒකකයක විචල්්‍ය පිරිවැය ගන්න කොහොමද? මුළු විචල්්‍ය පිරිවැය බෙදීම ඒකක සංඛ්‍යාව නේද? මුළු විචල්්‍ය පිරිවැය බෙදීම ඒකක සංඛ්‍යාව. බලන්න ක්‍රියාකාරී මට්ටම 10 දී මුළු විචල්්‍ය පිරිවැය තියෙනවා 10000ක්. ඒකක සංඛ්‍යාව 10යි. 10000 බෙදීම 10 උත්තරේ කීයද? 10යි. දෙවෙනි ක්‍රියාකාරී මට්ටම 2000යි. මුළු විචල්්‍ය පිරිවැය 20000යි. 20000 බෙදීම 2000 ඒකකයක විචල්්‍ය පිරිවැය කීයද? 10යි. තුන්වෙනි ක්‍රියාකාරී මට්ටම බලන්න රුපියල් 30000යි මුළු විචල්්‍ය පිරිවැය. ඒකක සංඛ්‍යාව 3000යි. එහෙනම් ඒකකයක විචල්්‍ය පිරිවැය කීයද? 10යි. ඒකයි මම සඳහන් කළේ විචල්්‍ය පිරිවැයදී ඒකක ප්‍රමාණය වැඩි වෙනකොට විචල්්‍ය පිරිවැය වැඩි. ඒකක ප්‍රමාණය අඩු වෙනකොට විචල්්‍ය පිරිවැය අඩුයි. හැබැයි ඒකකයක විචල්්‍ය පිරිවැය හැම වෙලාවෙම ස්ථාවරයි. ඒකකයක් වෙනස් වෙන්නේ ස්ථාවර අගයකින් නේද? ඒක තමයි මේ සඳහන් කළේ. බලන්න. බලන්න. නිෂ්පාදන හෝ විකුණුම ඒකක ප්‍රමාණය වෙනස් වීමත් සමග මුළු විචල්්‍ය පිරිවැය වෙනස් වුවද අර මතකද උදාහරණයේද? නිෂ්පාදන ඒකකයක විචල්්‍ය පිරිවැය ස්ථාවර අගයක් ගනී. ඒකකයක ස්ථාවර පිරිවැය ස්ථාවර අගයක් ගන්නවා. මුළු විචල්්‍ය පිරිවැය ගණනය කරන ආකාරය කොහොමද දෙන්නේ? මුළු විචල්්‍ය පිරිවැය ගණනය කරන්නේ මුළු නිමැවුම ඒකක වැඩි කිරීම ඒකකයක විචල්්‍ය පිරිවැය. ඒකකයක විචල්්‍ය පිරිවැය වැඩි කරාම මුළු ඒකක සංඛ්‍යාවෙන් මුළු විචල්්‍ය පිරිවැය ආවනේ. අපතේ මෙහෙමයි මේ ඒක සංඛ්‍යාව වැඩි කිරීම ඒකකයක විචල්්‍ය පිරිවැය නේද? මුළු විචල්්‍ය පිරිවැය එනවා. හරි. දැන් බලන්න ඊළඟට පුංචි උදාහරණයක් මේ තියෙන්නේ. M නිෂ්පාදිතයේ ඒකක 5000ක් 15000ක් හා 20000ක් සඳහා ඇණවුමක් සීමිත එක් සමාගමකට ලැබී ඇති බව උපකල්පනය කරමු. සෑම ඒකකයකටම අමුද්‍රව්‍ය පිරිවැය රුපියල් 50ක් යනවා. අමුද්‍රව්‍ය කියන්නේ මොකද්ද? ස්ථාවර පිරිවැයද විචල්්‍ය පිරිවැයද? විචල්්‍ය පිරිවැය. රුජු ද්‍රව්‍යනේ. මෙන්න ක්‍රියාකාරී මට්ටම 5000 10000 15000 20000 මට්ටම් හතරක් තියෙනවා. මුළු විචල්්‍ය පිරිවැය 250000යි 5,00,000යි 7,50,000යි දසලක්ෂයයි ඒකකයක විචල්්‍ය පිරිවැය 50යි. එකක් සමානයිනේ. හරි. ඔතන බලන්න ක්‍රියාකාරී එක අමුද්‍රව්‍ය එකක රුපියල් 50යි. ක්‍රියාකාරී මට්ටම 5000 නම් 50 වැඩි කිරීම 5000 2,50,000යි. අමුද්‍රව්‍ය සඳහා පිරිවැය එකක 5000ක් හදනකොට. එකක 10000ක් හදනවනම් එකක් 50යි. එකකට 50ක් යනවා. 10000ක් හදන්න ලක්ෂ 5ක් කරනවා නම් විචල්්‍ය පිරිවැය. එකක 15000ක් හදනවනම් ඒත් එකක් වෙනුවෙන් විචල්්‍ය පිරිවැය 50යි. 50 වැඩි කිරීම 15000 7,50,000ක් යනවා විචල්්‍ය පිරිවැය. එකක 20000ක් සඳහා නුමක් ආව නම් එකක් වෙනුවෙන් 50යි. එකක 20000ක් හදනවා 50 වැඩි කිරීම 20000 දසලක්ෂයයි විචල්්‍ය පිරිවැය. ඒකට පේනවනේ මම කලින් සඳහන් කළ පරිදිමයි ඒකක සංඛ්‍යාව වැඩි වෙනකොට මුළු විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. හැබැයි ඒකකයක විචල්්‍ය පිරිවැය ස්ථාවරයි නේද? අපිට මේ தත්ත්වයක් පුළුවන් ප්‍රස්ථාරයක පෙන්눔 කරන්න මේ ආකාරයට ඊට කලින් බලන්න ඒකකයක විචල්්‍ය පිරිවැය ගණනය කරන ආකාරය මම කලින් කිව්ව විදිහට තමයි මුළු ඒකක විචල්්‍ය පිරිවැය ගණන් බලන්නේ මුළු විචල්්‍ය පිරිවැය බෙදීම ඒකක සංඛ්‍යාව නේද? මුළු විචල්්‍ය පිරිවැය ඒකක සංඛ්‍යාව බෙදුවම ඒකකයක විචල්්‍ය පිරිවැය එනවා. ඒක හැම වෙලාවෙම ස්ථාවර අගයක් ගන්නවා නේද? අපි දැන් බලමු මුළු විචල්්‍ය පිරිවැය හැසිරෙන ආකාරය ප්‍රස්ථාර සටහනක් ආධාරයෙන්. මේ බලන්න මේකේ x අක්ෂරේ මම දාලා තියෙනවා ක්‍රියාකාරී මට්ටම නැත්නම් ඒකක සංඛ්‍යාව y අක්ෂරේ දාලා තියෙනවා පිරිවැය. මෙන්න බලන්න හැදෙන ආකාරය ස්වරූපය හැඩය මේ තියෙන විචල්්‍ය පිරිවැය මුළු විචල්්‍ය පිරිවැය වක්‍රය මේ තියෙන්නේ විචල්්‍ය පිරිවැය වේරියබල් කොස්ට් එක. හරිද? බිඳුවේදී බිඳුවයි. නිෂ්පාදනය කරන්නේ නැත්නම් විචල්්‍ය පිරිවැයක් යන්නේ නැහැ. දැන් බහන්න නිෂ්පාදනය කරන්නේ නැත්නම් අමුද්‍රව්‍ය අවශ්‍ය නැහැනේ. ඒකයි. හරිද? බිඳුව බිඳුවයි 5000 දී 50,000යි 10,000 දී ඒ විදිහට මේ ඒකක සංඛ්‍යාව වැඩි වෙන වැඩි වෙන දැන් 5000 දී 50,000යි 10,000 දී 5000 දී 50 වැඩි කිරීම 2,50,000යි 10,000යි ලක්ෂ 5යි එහෙම ඔම යනවනේ දැන්.
තොර ඒකක සංඛ්‍යාව වැඩි වෙන්න විචල්්‍ය පිරිවැය මොකද වෙන්නේ? වැඩි වෙනවා. යනවා මෙතෙන්දී විචල්්‍ය පිරිවැය රේඛාව මෙන්න මෙහෙම හැඩයක් ගන්නවා. වැඩි වෙනකොට වැඩි වෙනවා, අඩු වෙනකොට අඩු වෙනවා. මෙතෙන්නේ මුළු විචල්්‍ය පිරිවැය ප්‍රස්ථාරයේ හැඩය. පැහැදිලි නේද? හොඳයි. අපි මේක ඒකක විචල්්‍ය පිරිවැයට සම්බන්ධ කරලා කිව්වොත් ඒකක විචල්්‍ය පිරිවැය වෙන්නේ මේ ආකාරයට. මුළු විචල්්‍ය පිරිවැය බෙදීම ඒකක සංඛ්‍යාවන ඒකක විචල්්‍ය පිරිවැය වෙන්නේ. උතර ඒකක 5000 දිත් එකක් හදන්න 50 යන්නේ 10000ත් එකක් හදන්න 50 යන්නේ 15000ත් එකක් හදන්න 50 යන්නේ 20000ත් එකක් හදන්න 50 යන්නේ. පැහැදිලිද? උතර හැඩය එහෙම සරල රේඛාවක් වෙනවා ඒකක විචල්්‍ය පිරිවැය. එක ඒකකයක් සඳහා වන විචල්්‍ය පිරිවැය ප්‍රස්ථාරයේ හැඩය මේ විදිහට ගන්නෙ. මෙත් විචල්්‍ය පිරිවැය තමයි ඒකක. කලින් පෙන්වුවේ මුළු විචල්්‍ය පිරිවැය. පැහැදිලි නේද? හොඳයි. එතකොට ව්‍යාපාරයක දැන් මේ ක්‍රමේදී නිෂ්පාදිතයක මුළු පිරිවැය කියලා අපි කියන්නේ විචල්්‍ය පිරිවැය ස්ථාවර පිරිවැය දෙක එකතුව. දැන් භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න ස්ථාවර පිරිවැයකුත් වෙනවා විචල්්‍ය පිරිවැයකුත් වෙනවා. දැන් ඍජු අමුද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු ද්‍රව්‍ය කියන පැහැදිලිවම විචල්්‍ය පිරිවැය. නිෂ්පාදන පොදුකාර වියදම් තුල සමහරක් ඒවා විචල්්‍ය වෙන්න පුළුවන්, සමහරක් ඒවා ස්ථාවර වෙන්න පුළුවන්. බොහෝමයක ස්ථාවර. දැන් කම්මල් කුලිය, කම්මල් කර්මනාකරණක වැටුප, කම්මල් රක්ෂණ වියදම්, කම්මල් යන්ත්‍රවල ෂෙවීම් ස්ථාවර පිරිවැය. ඒ නිසා නිෂ්පාදිතයක මුළු පිරිවැය හැදෙන්නේ මුළු පිරිවැය අපි ගමු total cost එක TC කියලා ගත්තොත් මුළු ස්ථාවර පිරිවැය total fixed cost කියන එක ධන මුළු විචල්්‍ය පිරිවැය total variable cost කියන එක මේ දෙකේ එකතුව තමයි මුළු පිරිවැය කියන්නේ. මුළු ස්ථාවර පිරිවැය ධන මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය සමාන වෙනවා මොකද්ද? ඒකක විචල්්‍ය පිරිවැය වැඩි කිරීම ක්‍රියාකාරී මට්ටම නැත්නම් ඒකක සංඛ්‍යාව. ඒකක විචල්්‍ය පිරිවැය ඒකක සංඛ්‍යාව නැත්නම් ක්‍රියාකාරී මට්ටමේ වැඩි කළාම මුළු විචල්්‍ය පිරිවැය එනවා. පැහැදිලි නේද? හොඳයි. දැන් අපි එමුනම් විචල්්‍ය පිරිවැය හැසිරීම හඳුනාගත්තා. ඒකක විචල්්‍ය පිරිවැය හැසිරීමත් හඳුනාගත්තා. අපි දැන් බලමු මේ පිරිවැයන් දෙකම ප්‍රස්ථාරයක පෙන්눔 කරන ආකාරය. දැන් මේ තියෙන්නේ මේ ප්‍රස්ථාරයේ තියෙන්නේ මුළු ස්ථාවර පිරිවැය, මුළු විචල්්‍ය පිරිවැය හා මුළු පිරිවැය වක්‍ර තුනම. අපි බිඳුව දැම්මොත් එහෙම නිමැවුම එතන පිරිවැය. හරිද? දැන් මෙතන තියෙන ප්‍රස්ථාර රේඛා තුනක් තියෙනවා නේද? වක්‍ර තුනක් තියෙනවා. ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය සහ මුළු පිරිවැය. අපි එකිනෙක බලමු හැඩතලය. මේ තියෙන ස්ථාවර පිරිවැය. ඔබ දැක්කා ස්ථාවර පිරිවැය ඒකක සංඛ්‍යාව වෙනස් වෙන අපි නිකන් හිතමු ඒකක සංඛ්‍යාව 10යි 20යි 5000යි අපි හිතමු. මුළු පිරිවැය අපි හිතමු ලක්ෂයයි 2,00,000යි 3,00,000යි කියලා කොහොමද දාමු සංඛ්‍යා. එතකොට ස්ථාවර පිරිවැය ලක්ෂය නම් ඒකක බිඳුවෙත් ලක්ෂයයි 10යිත් ලක්ෂයයි 2000යිත් ලක්ෂයයි 5000යිත් ලක්ෂයයි. ස්ථාවර පිරිවැය මේ වගේ රේඛාවක් ගන්න. හරිද? විචල්්‍ය පිරිවැය මේ විදිහට බිඳුවමයි වැඩි වෙන මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒක 1000 දී එක ඉලක්කමක් 2000 දී තව ඉලක්ක වැඩි ඉලක්කමක් 5000 තවත් ඉලක්කමක් නේ. ඒක විචල්්‍ය පිරිවැය හැදෙන්නේ මේ විදිහට ගන්න. ඊළඟ මුළු පිරිවැය තමයි මතක තියාගන්න. මුළු පිරිවැය එන්නේ ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය දෙකේම එකතුවනේ. ඒතර මුළු පිරිවැය පටන් ගන්න ස්ථාවර පිරිවැය ආරම්භ කර තැනින්. මොකද බිඳුවේ මේ ස්ථාවර පිරිවැය ගෙවන්න ඕනේ නේද? ඒතර මුළු පිරිවැය හැඩේ මේ විදිහට ගන්නවා. ඇයි මේ විදිහට ගන්නෙ? මුළු පිරිවැය තුළ ස්ථාවර පිරිවැය වගේ විචල්්‍ය පිරිවැයක් තියෙනවා නේද? ඒතර මේ වක්‍රයෙන් පෙන්눔 කරන එක් එක් ක්‍රියාකාරී මට්ටමේදී පිරිවැය හැසිරෙන ආකාරය. දැන් අපිට දැනගන්න ඕන ඒකක 2000 ස්ථාවර පිරිවැය මෙන්න. ඒකක 5000 ස්ථාවර පිරිවැය මේ තියෙන්නේ. ඒකක 2000 විචල්්‍ය පිරිවැය දැනගන්න පුළුවන්. ඒකක 5000 විචල්්‍ය පිරිවැය දැනගන්න පුළුවන්. ඒකක 4000 විචල්්‍ය පිරිවැය දැනගන්න පුළුවන්. ඒ වගේම මේ රේඛාවේ ඉඳන් පහළට ගියාම එන ඒ ක්‍රියාකාරී මට්ටමේ මුළු පිරිවැය නේද? ඒකක 1000 දී මුළු පිරිවැය දැනගෙන මේ පැත්තට ගමන් කළාම මුළු වටනකම එනවා. ඒකක 2000 දී මුළු පිරිවැය ගන්නවා මෙතන රේඛාව ස්පර්ශ කරන තැනට ගිහිල්ලා වම් පස්සට ගියාම මුළු පිරිවැය එනවා. ඒක 5000 දී මුළු පිරිවැය ගන්නවා මෙතන රේඛාව ස්පර්ශ කරන තැනට ගිහිල්ලා මේ පැත්තට එනවා. તો මුළු පිරිවැය එනවා. ඒතර මේ හොඳට මතක තියාගන්න මුළු පිරිවැය පටන් ගන්න බිඳුවෙන් නෙමෙයි ස්ථාවර පිරිවැය පටන් ගන්න තැනින්. ඇයි ඒ? ඒකක බිඳුවෙත් මුළු පිරිවැයක් තියෙනවා.
ඒ ස්ථාවර පිරිවැය තියෙනවනේ විචල පිරිවැය නැතිුණාට නේද? ඒතර මේ තමයි මේ පිරිවැය වක්‍ර තුනේ හැසිරීම. පිරිවැය වක්‍ර තුන එකම ප්‍රස්ථාරයක අඳිනවා නම් ওই ආකාරයට තමයි අපිට පෙන්වන්න කරන්න පුළුවන්කම තිබෙන්නේ. හොඳයි. අපි ඊළඟට යමු අර්ථ විචල්‍ය පිරිවැය හඳුනා ගන්න. මම කිව්වා හැසිරීම අනුව පිරිවැය වර්ගීකරණය කරනකොට ස්ථාවර හා විචල්‍ය කියලා තමයි බෙදන්නේ කොටස් දෙකට. නමුත් විචල්‍ය වල තවත් විශේෂ වර්ගයක් තියෙනවා අර්ධ විචල්‍ය පිරිවැය කියලා. අර්ධ විචල්‍ය පිරිවැය කියලා කියන්නේ යම්කිසි පිරිවැයක් තුල ස්ථාවර පිරිවැයකුත් විචල්‍ය පිරිවැයකුත් දෙකම ඇතුළත් නම් දැන් ස්ථාවර පිරිවැය ලක්ෂණයි විචල්‍ය පිරිවැය ලක්ෂණ දෙකම අන්තර්ගත නම් මිශ්‍ර ස්වභාවයක් ගන්නවා නම් එවැනි පිරිවැය අපි හඳුන්වනවා අර්ධ විචල්‍ය පිරිවැය කියලා. ඒ කියන්නේ යම්කිසි ඒකක සංඛ්‍යාවක් දක්වා ස්ථාවරකයකුත් තියෙනවා. ඊට පස්සේ වැඩි වෙන ඒකක සංඛ්‍යාව අනුව විචල්‍ය ප්‍රමාණිකුත් තියෙනවා. දැන් ඔබ දකිනවා දැන් දුරකථන ගාස්තු. එක එක පැකේජ් තියෙනවා ඒවයි තියෙනවානේ. රයිට්. විනාඩි 100ක් දක්වා 500යි. ඊට පස්සේ වැඩි වෙන ඒකකයකට මෙච්චරක් ගෙවන්න ඕනේ. අන්න අර්ධ විචල්‍ය පිරිවැයක්. විදුලි ගාස්තු. විදුලිය පාවිච්චි කරත් නෙවලත් ස්ථාවරකයක් ගෙවන්න ඕනේ. ඊට පස්සේ පාවිච්චි කරන ඒකක සංඛ්‍යාව වැඩි වෙන ප්‍රමාණයක් තියෙනවා. ඒතර යම්කිසි පිරිවැයක් තුළ පිරිවැය ගුණාංග දෙකම අන්තර්ගත නම් ඒකට අපි කියන අර්ධ විචල්‍ය පිරිවැය කියලා. මෙතෙන් ස්ථාවර හා විචල්‍ය යන කොටස් දෙකම අඩංගු වන පිරිවැය තමයි අර්ධ විචල්‍ය පිරිවැය. semi variable cost කියලා කියන්නේ. මේ නිසා ක්‍රියාකාර මට්ටම වෙනස් වීම මේ පිරිවැය අර්ධ වශයෙන් වෙනස් වීමක් සිදු කරනවා. ආයතන විදුලි ගාස්තුව, ස්ථාවර සේවා ගාස්තුවක් හා පාවිච්චි කරන ඒකක සංඛ්‍යානුව ගාස්තුවක් තියෙනවා නේද? ඒතර මේක අපි ප්‍රස්ථාරක ඇන්දොත් ළමයි අර්ධ විචල්‍ය පිරිවැය ප්‍රස්ථා හැඩතලය ඒ වියදමේ ස්වභාවය අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අර්ධ විචල්‍ය පිරිවැයක හැඩතලය මෙහෙම දක්වන්න පුළුවන්. මේක ඒකක සංඛ්‍යාව මේක පිරිවැය ගත්තොත් එහෙම මෙවැනි හැඩතලයක් වෙනන්න පුළුවන්. එකක් ස්වරූපයක්. එක්තරා මට්ටමක් දක්වා ඒකක සංඛ්‍යාවක් දක්වා ස්ථාවරයි පිරිවැය. ඊට පස්සේ ඒකක සංඛ්‍යාව වැඩි වීමත් එක්ක වැඩි වෙනවා. semi variable cost එක නේද? උතර අපි කළමනාකරන ගිණුම්කරණයේදී අර්ධ විචල්‍ය පිරිවැයන් අපි සලකන්නේ විචල්‍ය පිරිවැය වශයෙන්මයි දාන්නේ. අපි පිරිවැය ප්‍රධාන වර්ග දෙකකට බෙදන්නේ ස්ථාවර පිරිවැය සහ විචල්‍ය පිරිවැය. එතින්දී අර්ධ විචල්‍ය පිරිවැයන්ද අපි සලකන්නේ මේ වර්ගීකරණ දෙක යටතේදී කොහටද? විචල්‍ය පිරිවැයටමයි. ඒකේ ස්ථාවර ගුණාංග යම් ප්‍රමාණයක් තිබුණා වුණත් අපි සලකන්නේ ගණනය කිරීම වලදී විචල්‍ය පිරිවැයටම ඇතුළත් කරන්නේ. මුළු පිරිවැයෙන් කොටසක් ස්ථාවර පිරිවැය ඉතිරි ඔක්කොම එන මොනවද? විචල්‍ය පිරිවැය. ඒ තුළ සම්පූර්ණ විචල්‍ය පිරිවැය අර්ධ විචල්‍ය පිරිවැය දෙකම ඇතුළත් වෙලා තියෙන්නට පුළුවන්. පැහැදිලි නේද? හොඳයි. අපි දැන් පුංචි ගණනක් සාදමු. ප්‍රශ්නයක් 28 බලන්න. පහත සඳහන් තොරතුරු සීමිත එක් සමාගමේ එක් වර්ෂයක් සඳහා අදාළ වේ. හොඳට බලන්න. කර්මාන්තශාලා කුලිය තියෙන 2,50,000ක්, කර්මාන්තශාලා රක්ෂණ ගාස්තු තියෙන 1,50,000ක්, යන්ත්‍ර ශ්‍රේය තියෙන 75,000ක්. ආයතනයේ පිරිවැය ගණකාධිකාරීවරයා විසින් ඒ නැමැති නිෂ්පාදන ඒකකයකට අදාළව මෙන්න මේ තොරතුරු ඔබට ලබාගෙන තියෙනවා. ඒ කියන නිෂ්පාදනය වෙනුවෙන් මම මෙතන ඒ ඉංග්‍රීසි අකුරු ලියන්න. නිෂ්පාදන සම්බන්ධයෙන් ලබාගත් තොරතුරු මොනවාද? භාවිත කළ අමුද්‍රව්‍ය වර්ග කීපයක් භාවිත කරනවා. එක වර්ගයෙන් කිලෝ 2ක් අනෙක් වර්ගයෙන් කිලෝ 1ක්. හැබැයි කිලෝක මිල රුපියල් 25යි. ඍජු ශ්‍රමය අංශ කීපයකින් යනවා. එක අංශකින් පැය 3ක් අනිත් අංශයෙන් පැය 1ක්. ඒත් පැයකට ගෙවන ගාන රුපියල් 20යිලු. නිර්මාණ ගාස්තු ඒකකයක් සඳහා රුපියල් 150ක් ගෙවන්නට ඕනේ. පහත සඳහන් ක්‍රියාකාරී මට්ටම් යටතේ මුළු පිරිවැය ගණනය කරන්න. ඒකක බිඳුවේදී ඒකක 2000 ඒකක 5000 දී ඒකක 10000 දී අපෙන් අහන්නේ මුළු පිරිවැය ගණනය කරන්න කියලා නේද? හරි. අපි දැන් මෙතෙන්දී මේකට පිළිතුරු සපයනකොට අපි මුලින්ම මේ විදිහට අපි පොඩි ගණනය කිරීම කීපයක් කරන්න ඕනේ. පෙර වැඩ වශයෙන් නේද? අපි ගණනය කිරීම කීපයක් මුලින්ම කරන්න ඕනේ පෙර වැඩ වශයෙන්. එකක් තමයි ස්ථාවර පිරිවැය හඳුනා ගන්න ඕනේ. හරි. කියන බලන්න මේ ගණනේ ස්ථාවර පිරිවැය වශයෙන් සලකන්න පුළුවන් වියදම් මොනවද? කර්මාන්තශාලා කුලිය ස්ථාවර පිරිවැය
කර්මාන්තශාලා රක්ෂණ ස්ථාවර පිරිවැයක්, යන්ත්‍රශය ස්ථාවර පිරිවැයක් නේද? කම්මල් කුලී 2,50,000යි රක්ෂණ ඉතින් අපි ලියමු 1,50,000යි ශය 75,000යි. මේ ඔක්කොම ස්ථාවර පිරිවැය. ඇයි ඒකක සංඛ්‍යාව වෙනස් වුණා කියලා මේ වෙනස් වෙන්නේ නැහැ. ඒත් ස්ථාවර පිරිවැයන් තුනක් එනවා. ඒ තුනේ එකතුව බලන්න කීයද? 5 10 17 එකක් ඉතුරුයි. මේක 4,75,000යි නේද? ස්ථාවර පිරිවැය. නිෂ්පාදනය ඒකක සංඛ්‍යාව වැඩි අඩු වීම මත වෙනස් නොවන පිරිවැය. 2 විචල්්‍ය පිරිවැය. මොනවද විචල්්‍ය පිරිවැය? රුජු ද්‍රව්‍ය, රුජු ශ්‍රමය සහ රුජු විරක්ත වේදම් මේ තුනම තියෙනවා. රුජු ද්‍රව්‍ය. මේ බලන්න. නිපදවන්න යනවා ද්‍රව්‍ය එක ද්‍රව්‍යයකින් කිලෝ 2ක් යනවා, තව ද්‍රව්‍යයකින් කිලෝ 1ක් යනවා. කොහොම කිලෝ කීයක් යනවද? 3යි. 1 කිලෝවක් රුපියල් 25 ගන්න. කිලෝ 3ක් යනවා. 1 කිලෝවක් රුපියල් 25යි. රුජු ද්‍රව්‍ය යන රුපියල් කීයද මේ ඔක්කොම? මේක රුපියල් 25 වැඩි කිරීම 3 75යි. මේ ඒක විචල්්‍ය පිරිවැය මේ ඒකක එක. හරිද? මම මුලින්ම ඒකක එක හොයලා ඉන්නම්. ඊට පස්සේ ක්‍රියාකාරී මට්ටම අනුගම ඒකක එක විචල්්‍ය පිරිවැය. ඊළඟ රුජු ශ්‍රමය කොහමද? එක අංශකින් පැය 3ක්, තව අංශකින් පැය 1ක්. උතර පැය ඔක්කොම කීයද? 4යි. පැයකට රුපියල් 20යි නේ. පැය 4යි. පැයකට රුපියල් 20යි ගන්න. 4 වැඩි කිරීම 20 රුපියල් 80ක් යනවා. රුජු ශ්‍රමය රුපියල් 80ක් යනවා නේද? විචල්්‍ය පිරිවැය. දැන් රුජු විරත් වේදම් ඒකකයක් සඳහා රුපියල් 150යි. කියලා මේක ගණනය කරන්න අවශ්‍ය නැහැ. කියලා මේක 150ක් යනවා. එක කර නේද? එහෙමනම් ඒකකයක් සඳහා වන විචල්්‍ය පිරිවැයන් තියෙනවා ඔක්කොම 3ක්. විචල්්‍ය පිරිවැයන් 3 එකතුව බලන්න කීයද කියලා 5යි. 15 5 22ක් ඉතුරු දෙක එකතු වෙන රුපියල් 305ක් යනවා නේද? 305 විචල්්‍ය පිරිවැය ඒකක එක විචල්්‍ය පිරිවැය. දැන් මේ ආයතනයේ මුළු ස්ථාවර පිරිවැය නේද? දැන් අපෙන් අහලා තියෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්. අපෙන් අහන්නේ පාස් සඳහන් එක් එක් ක්‍රියාකාරී මට්ටම් යටතේ මුළු පිරිවැය ගණනය කරන්න. කියන්නේ මුළු පිරිවැය කියන්නේ මොකද්ද? ස්ථාවර පිරිවැය දන විචල්්‍ය පිරිවැය නේද? සමානයි මුළු පිරිවැය. අපි දැන් ඒක මේ ආකාරයට වගුවක් ආධාරයෙන් හදමු. අපි මේ විදිහට කියමු මුළු පිරිවැය ගණනය කිරීම. මුළු පිරිවැය ගණනය කිරීම. මම මෙහෙම ලියන්නම් ක්‍රියාකාරී මට්ටම හරි ඊළඟට මුළු ස්ථාවර පිරිවැය ඊළඟට මුළු විචල්්‍ය පිරිවැය ඊළඟට මුළු පිරිවැය. හරිනේ? තොර මුළු ස්ථාවර පිරිවැය මුළු විචල්්‍ය පිරිවැය එකතු තමයි මුළු පිරිවැය වෙන්නේ. තොර අපි ගමු ක්‍රියාකාරී මට්ටම් 3ක් තියෙනවා නේ. මොකද ක්‍රියාකාරී මට්ටම් 3? 0යි 5000යි 10000යි නේද? 0 ඊළඟට 5000 10000. දැන් මේ එක ක්‍රියාකාරී මට්ටමේදී අපි හොයන්න ඕනි මුළු පිරිවැය නේද? අපි ඉස්සරහම ගමු ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය අපි හොයාගත්ත කලින් කොහමද? ස්ථාවර පිරිවැය 4,75,000යි. ඒකෙදි ළමයි ඔබ දැක්කා ස්ථාවර පිරිවැය ක්‍රියාකාරී මට්ටම වෙනස් වුණාට ස්ථාවර පිරිවැය වෙනස් වෙනවද? නැහැ. එහෙනම් ස්ථාවර පිරිවැය වෙන්නේ 0.4,75,000යි 5000ත් ඒ ගානමයි 4,75,000යි 10000ත් ඒ ගානමයි 4,75,000යි. ස්ථාවර පිරිවැය වෙනසක් වන්නේ නැහැ. ඊට පස්සේ බලමු විචල්්‍ය පිරිවැය. අපි හඳුනාගත්තා නේද විචල්්‍ය පිරිවැය කොහමද? එක ඒකකයක් සඳහා වන විචල්්‍ය පිරිවැය කීයද? රුපියල් 305යි. ඒක ආයෙ ඔබ දැක්කනේ. රුජු ද්‍රව්‍ය, රුජු ශ්‍රමය හා රුජු වෙනත් වේදම් වල එකතු වෙන්නේ. 305ක් කරන එකක් හදන්න නේද? හරි. අපි නම් බලමු මුළු ස්ථාවර පිරිවැය කොහොමද ගන්නෙ?
ඒකකයක ස්ථාවර විචල මුළු විචල පිරිවැය ගන්න ඒකකයක විචල පිරිවැය වැඩි කරනවා ඒකක සංඛ්‍යාවෙන් නේද? ඒ ක්‍රියාකාරී මට්ටමේ තිබෙන. ඒතර ඒකක සංඛ්‍යාව බිඳුවයි. ක්‍රියාකාරී මට්ටම බිඳුවයි කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නැහැ. නිෂ්පාදනය කරන්නේ නැත්නම් අමුද්‍රව්‍ය වලට ගෙවන්න ඕනේද? ශ්‍රමයට ගෙවන්න ඕනේද? නෑ. එහෙනම් මුළු විචල්්‍ය පිරිවැය ඒකක ක්‍රියාකාරී මට්ටම බිඳුවේද කීයද? බිඳුවයි. ඒ කියන්නේ නැහැනේ නේද? ඉලක්ක ගහමු අපි. ස්ථාවර පිරිවැය තියෙනවා ස්ථාවර පිරිවැයක් තියෙනවා විචල්්‍ය පිරිවැය නැහැ. එතකොට ඒකක 5000 දී විචල්්‍ය පිරිවැය කීයද? 305යි එකක් සඳහා එකක 5000 දී 305 වැඩි කිරීම 5000 විචල්්‍ය පිරිවැය නේද? එතකොට විචල්්‍ය පිරිවැය වෙනවා 305ව 5000. මම මෙහෙම ලියන්නම්. මෙන්න පාටින් දක්වන ගණනය කරන ආකාරය 305 වැඩි කිරීම 5000 නේ මට්ටම ක්‍රියාකාරී මට්ටම 5000. උත්තරේ එනවා බලන්න 305 වැඩි කිරීම 5000. උත්තරේ කීයද? 15,25,000යි නේද? 15,25,000යි. 15,25,000යි නේ. හරි. ඔය ක්‍රියාකාරී මට්ටම 5000 දී නේද? බලමු ක්‍රියාකාරී මට්ටම 10000 දී කොහොමද එන්නේ කියලා. ක්‍රියාකාරී මට්ටම 10000 දී මුළු විචල්්‍ය පිරිවැය ගන්න කොහොමද? ඔව්. ඒකක විචල්්‍ය පිරිවැය වැඩි කිරීම ඒකක සංඛ්‍යාවනේ. ඒ කියන්නේ 305 වැඩි කිරීම 10000. 305 වැඩි කිරීම 10000 නේද? එතන බලන්න උත්තරේ ගණනය කරලා හරියටම ගන්න 305 වැඩි කිරීම 10000. 305 වැඩි කිරීම 10000. උත්තරය 30,50,000යි නේද? 30,50,000යි. 30,50,000යි නේ. 30යි 50,000යි. ඒ මොකද්ද? මුළු විචල්්‍ය පිරිවැය. දැන් අපි බලමු මුළු පිරිවැය කීයද? මුළු පිරිවැය කියන්නේ මොකද්ද? ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය දෙකේම එකතුව. එහෙනම් බලන්න ක්‍රියාකාරී මට්ටම බිඳුවයි ස්ථාවර පිරිවැය ගෙවන්න එපා. 4,75,000 ගෙවන්න ඕනේ. විචල්්‍ය පිරිවැය නැහැ නම් මුළු පිරිවැය කීයද? 4,75,000යි. හරි ඔන්න එක උත්තරයක්. ක්‍රියාකාරී මට්ටම බිඳුවේදී මුළු පිරිවැය 4,75,000ම තමයි. ක්‍රියාකාරී මට්ටම 5000 දී මුළු පිරිවැය එන්නේ කොහමද? ස්ථාවර පිරිවැය 4,75,000යි විචල්්‍ය පිරිවැය තියෙනවා 15,25,000. ඒතර 15,25,000 ධන 4,75,000. 15,25,000 ධන 4,75,000 උත්තරේ කීයද? 1,20,000යි. 20,00,000යි. ඔන්න මුළු පිරිවැය ඒකක 5000ක් හදනවා නම් මුළු පිරිවැය 1,20,000ක් එනවා. ඒකක 10000 දී ස්ථාවර පිරිවැය 4,75,000යි මුළු පිරිවැය විචල්්‍ය පිරිවැය තමයි 30,50,000ක්. 30,50,000ට එකතු කරන්න 4,75,000. ගමු ගණනය කළ හරියටම 4,75,000 ධන 30,50,000. 30,50,000 නේද? උත්තරය 35,25,000යි. උත්තරය 35,25,000යි. ඔන්න එක් එක් ක්‍රියාකාරී මට්ටමේදී මුළු පිරිවැය අගයන් වෙන්නේ. ක්‍රියාකාරී මට්ටම බිඳුව නම් 4,75,000යි. එකක 5000 දී 20,00,000යි. එකක 10000 දී 35,25,000යි. ඔන්න ඔය පිළිතුර තමයි අපෙන් මේ ගණනේ බලාපොරොත්තු වෙලා තිබෙන්නේ ගණනය කිරීම සඳහා. හොඳයි. අපි ඊළඟ පාඩම් ඒකකයේ තුලින් තවදුරටත් දැන් මේ පාඩමේ තව කොටසක් අපිට ඉතුරු වෙලා තියෙනවානේ. අපි දැන් කතා කළේ පිරිවැය වර්ගීකරණය කරන ආකාරය. අපි පදනම් දෙකක් හඳුනාගත්ත. එකක් තමයි තොග තක්සේරු කරන ආකාරය අනුව තොග තක්සේරු කිරීමේ පරමාර්ථයෙන් පිරිවැය වර්ගීකරණය කරන ආකාරය යන නිෂ්පාදන පිරිවැය, කාලච්ඡේද පිරිවැය, ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය හඳුනාගත්තා. ඊළඟට තීරණ ගැනීමේ කාර්ය සඳහා පිරිවැය වර්ගීකරණය කරන ආකාරය ඒ අර්ථේ අපි එකක් හඳුනාගත්තා. හැසිරීම අනුව පිරිවැය වර්ගීකරණය කරන ආකාරය ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය වගේම අපි අර්ධ විචල්්‍ය පිරිවැයත් හඳුනාගත්තත් ඒක විචල්්‍ය පිරිවැයම කොටසක් බවට පත් වෙනවා. ඒ අනුව පිරිවැය හැසිරෙන ආකාරය අපි අධ්‍යයනය කළා. මේ පාඩමේ ඉතිරි කොටසත් හා ඊළඟට පිරිවැය සම්බන්ධයෙන් කළමනාකරන ගිණුම් කරන සම්බන්ධයෙන් දැනගත යුතු ඉතිරි කොටස් අපි ඉදිරි ඒකක වලින් සාකච්ඡා කරමු.